investment property එතකොට මේ ඔයගොල්ලන්ට ස්පීඩ් එක වැඩි වුණොත් තේරුම් නැති වුණොත් වගේ කියන්නේ. හරි. එතකොට ඇහෙන්නේ නැද්ද? පටන් ගත්ත විතරයි හැබැයි මම කතා කරාම හරි මම කරන්න. හරි ඔන්න දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි තමයි කතා කරන්න හදන්නේ. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ගත්තාම අපි මුලින්ම බලන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ඒ කියන්නේ අයිති වෙන්නේ කොතනද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ඇසෙට්ස් ගත්තාම වත්කම් ගත්තාම කොටස් දෙකක් තියෙනවා non current and current assets. ඒ කියන්නේ ජංගම වත්කම් සහ ජංගම වත්කම්. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන එක අදාළ වෙන්නේ non current assets වලට. අපි එතකොට අර කියන්නේ මේ මොකද්ද මූලදත්ත ප්‍රකාශනයක දාද්දි එතකොට දාන්න ඕන non current assets යටතේ. ඒ කියන්නේ property plant equipment තියෙනවා ඊට පස්සේ intangible assets තියෙනවා. ඒ වගේම තමයි investment property කියන එකත් අදාළ වෙන්නේ non current assets වලටම තමයි. එතකොට අපි බලන්න ඕන ඒ කියන්නේ මේකෙදි දැන් කේස් හතරේ ගත්තාම බලන්න ඕන මොකද කේස් හතරේ කියන්නේ definition එක නැත්නම් introduction එක ඒ වගේම මේක recognition අපි කොහොමද අඳුනගන්නේ ඊට පස්සේ measurement එක ඊට පස්සේ transfers කියලා තියෙනවා. ඒ කියන්නේ අර දැන් ඒ කියන්නේ property plant and equipment තියෙනවා ඊට පස්සේ inventory තියෙනවා ඒ වගේම investment property තියෙනනේ එහෙම ගත්තාම එක ඒවායින් එක ඒවාට මාරු වෙනවා. ඒ කියන්නේ කලින් අපි property plant equipment එකක් PPE එකක් විදිහට use කරපු assets එක අපිට දැන් අපි IP එකක් විදිහට use කරන්න පුළුවන්. එතකොට දැන් මේක නැත්නම් මොකද කරන්නේ මුලින්ම ඒ කියන්නේ සෙෂන් එකේදී අපි දැන් ඇහෙනවද? ඇහෙනවද නේද?
ඇහෙන්නේ නැත්තම් හරි එතකොට අපි මේ මෙතන සෙෂන් එකේදී අපි මුලින්ම බලනවා LKS 40 ඒක මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකේ ඩෙෆිනිෂන් එක බලනවා. ඒ වගේම මේක රෙකොග්නිෂන්, ඒ වගේම මෙෂර්මන්ට් මානින විදිය, ඒ වගේම තමයි ට්‍රාන්ස්ෆර්ස් කියලා කියන්නේ මේකයි. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉස්සෙල්ලා ගත්තාම දැන් අර නන් කරන්ට් ඇසෙට්ස් ගත්තාම එක එක ඒවා තිබ්බනේ. PPE තිබ්බා, ඊට පස්සේ ඉන්ටැන්ජිබල් ඇසෙට්ස්, තව ඉන්වෙන්ටරි වගේ එක ඇසෙට් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි කලින් PPE එකක් විදිහට යූස් කරපු ඇසෙට් එකක් ඊට පස්සේ අපි ওই කියන විදිහට IP එකක් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට යූස් කරනවා. එතකොට ඒක තමයි ඒ වගේ එකක් තමයි ට්‍රාන්ස්ෆර්ස් කියන්නේ. ඊට පස්සේ ඩිස්පෝසල් ඒ කියන්නේ ඔය ඇසෙට් විකුණුවාම කොහොමද අපි ඒක මේව කරන්නේ? ඒ වගේම මේකේ අන්තිමේටම තියෙන එක්සර්සයිස් 4ක් ඊළඟ එකට යන්න. ඊළඟ හරි. එතකොට මේක දැන් ඩෙෆිනිෂන් බලුවාම මෙන්න මේ ටිකෙන් කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තියාගන්න. ඒ කියන්නේ හේතු දෙකක් වගේ තියෙනවා. එක්කෝ earn rental, ඒ කියන්නේ අපිට නිකන් රෙන්ට් එකක් ගන්න වගේ. නැත්නම් අනිත් හේතුව තමයි capital appreciation කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේ හේතු දෙක කියන්නේ හේතු දෙක වෙනුවෙන්ම අපිට මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තියාගන්නත් පුළුවන්. එතකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කියලා කියන්නේ ප්‍රොපර්ටි එකක් held by the owner or by the lessor under a finance lease. ඒ කියන්නේ එක්කෝ ඕනර් කෙනෙක් එහෙම නැත්නම් ලෙසි කෙනෙක් තියාගන්න පුළුවන් ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ එක්කෝ කියලා මූලික කල්බද්දක් යටතේ ඔයාලට තියාගන්නවත් කමක් නැත්නම් ඔයාම තමයි ඒවත් කමේ ඕන. එතකොට ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද? අයියෝ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තියාගන්නේ. ඔය තියාගන්නේ එක්කෝ earn rental, ඒ කියන්නේ රෙන්ට් එකක් earn කරගන්නේ. එහෙම නැත්නම් capital appreciation. එහෙම නැත්නම් මේ හේතු දෙක වෙනුවෙන්ම තියාගන්නත් පුළුවන්. එතකොට හේතු දෙක මතක තියාගන්න earn rentals නැත්නම් capital appreciation. capital appreciation කියලා සාමාන්‍යයෙන් කියන්නේ දැන් ඔයා මේ ඔය හිතන්නකෝ මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් මොකක් හරි මැෂින් එකක් කියලා නිකන් හිතන්නකෝ. එතකොට ආ මැෂින් එක ගත්තේ ලක්ෂයක් දීලා. හැබැයි ඔය දැන් ළඟ තියාගෙන ඉන්නවා මැෂින් එක. කාලෙකට පස්සේ ඔයාලට පුළුවන් මේක 1,50,000කට වගේ විකුණන්න. එතකොට ඔයාලට 50,000ක් ලාභයිනේ. ඒ වගේ අර මාකට් ප්‍රයිස් එක වැඩි වෙනවාම තමයි ඔය කියන්නේ කැපිටල් ඇප්‍රීසියේෂන් කියන එක එන්නේ. ඔයාලට රෙන්ට් එක වගේම තමයි ලාභයක් තමයි එතනොත් එන්නේ. ඊපස්සේ කියනවා මේ කියන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක ඇවිල්ලා මේ හේතු දෙකට තියාගන්න එකක් නෙමෙයි. පළවෙනි හේතුව තමයි use in production or supply of goods or service or for administrative purposes. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ head office එක විතර. ඒ කියන්නේ ඔයාගේ administrative purpose එක වෙනුවෙන් තියාගෙන ඉන්න එක. නැත්නම් ඔයාගේ production වෙනුවෙන් ඔයාගේ supply කරන ඒ වැඩ වෙනුවෙන් ඔයා තියාගෙන ඉන්නවා මොකක් හරි property එකක්. ඒවා investment property නෙමෙයි. ඒ වගේම තමයි sale in the ordinary course of business. මෙතන කියන්නේ නිකන් inventory වගේ. ඔයාගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකුණන්න තියාගෙන ඉන්න වත්කම්. ඒවා investment property වලට අදාළ වෙන්නේ නැහැ. investment property එකක් කියන්නේ එක්ක rent එකක් earn කරගන්න නැත්නම් අර වගේ capital appreciation එකක් වෙනුවෙන්. ඒ වගේම ඒ හේතු දෙකටම තියාගෙන ඉන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ හේතු දෙකටම තියාගෙන ඉන්නවා කියලා එක්සැම්පල් එකක් මම කිව්වොත් ඔයා ඒ කියන්නේ මුලින්ම ඔයා බිල්ඩින් එකක් අරගෙන ඔයාගේ කම්පැනි එකේ එස්ටැබ්ලිෂ් කරගන්නවා. හරිද? එතකොට ඔයා බිල්ඩින් එක අරගෙන නෑ එස්ටැබ්ලිෂ් කරනවා නෙමෙයි. ඔන්න එක්සැම්පල් එක මේකයි. ඔයා මුලින්ම මේ බිල්ඩින් එකක් අරගෙන ඒක රෙන්ට් එකට දෙනවා. එතකොට earn rental කියන එක කම්ප්ලීට් වෙනවා. මුලින්ම මේක රෙන්ට් එකට දෙනවා. හැබැයි පස්සේ ඔයාලට පේනවා ටික කාලයක් ගියාට පස්සේ මේ බිල්ඩින් එකේ මාකට් ප්‍රයිස් එක ඔයාගේ බුක් වැලියු එකට වඩා වැඩි වෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔය කියන ප්‍රොපර්ටි එක නැත්නම් බිල්ඩින් එක සෙල් කරනවා. එතකොට කැපිටල් ඇප්‍රීසියේෂන් වෙනවා. ඒතර තේරෙනවා හේතු දෙකටම සමහර වෙලාවට අපි සේල් ඉන් ද ඕඩිනරි කෝස් ඔෆ් බිස්නස් එහෙමත් නැත්නම් පළවෙනි හේතුව ඒවට තියාගෙන ඉන්නවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි අතරට කියන්නේ අතරට දාලා වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එකක් කියන්නේ මොකක්ද කියලා. ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එකක් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ බිස්නස් එකේ ප්‍රොඩක්ෂන් වැඩකට නැත්නම් සප්ලයි ඔෆ් goods නැත්නම් සර්විස් එකක් දෙන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් එකකට තියාගෙන ඉන්න ප්‍රොපර්ටි එකක්. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නෙමෙයි. ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එක කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඔයාගේ ප්‍රොඩක්ෂන් එක වෙනුවෙන් නැත්නම් සප්ලයි නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් බිල්ඩින් එකක් තියාගෙන ඉන්නවා ඔයාගේ හෙඩ් ඔෆිස් එකට. එහෙනම් ඒක ඇඩ්මිනිස්ට්‍රේටිව් සප්ලයි ඔෆ් ගුඩ්ස් වල මොකක් හරි ඒ කියන්නේ ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි කියලා. ඒවා අදාළ වෙන්නේ නැහැ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වලට. හරි ළඟට යන්න.
ඔයගොල්ලන්ට දැන් ඇහෙනවද පැහැදිලිව? මේ කරපු ස්ලයිඩ් එක. ආ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. මෙන්න මෙතන කියලා තියෙනවා කැපිටල් ඇප්‍රීසියේෂන් කියන්නේ මොකක්ද කියලා. Capital appreciation is a rise in the value of an asset based on a rise in market price. ඒ කියන්නේ ඔයකට වඩා එතකොට තමයි අපි ඔය කියන්නේ capital appreciation කියන එක ඇති වෙන්නේ. කියන්නේ ඔයාට අර මම වගේ ඔයා ලක්ෂයක් දීලා කලින් මැෂින් එක ගන්නවා. ලාභයක් වගේ නාට ඒක තමයි capital appreciation කියලා කියන්නේ. ඉතින් it occurs හැමෝටම ඇහෙන්නේ නැද්ද? මොකද්ද කරන්නේ කිව්වා? එහෙනම් අපි පස්සේ කරමුද මේක වෙන වෙලාවක? දැන් නවත්තලවත්. ඇහුන්නේ නැතුනොත් පොඩ්ඩක් කියන්න හොඳේ. හරි එතකොට capital appreciation කියන එකේදී මේ තියෙන second point එකේ it occurs when the asset invested commands a higher price in the market than an investor originally paid for the assets. ඒ කියන්නේ මෙහෙම දැන් investor කෙනෙක් නැත්නම් කියනවා මේ කියන asset එක ගත්තේ ඔයා ඇත්තට මේකට ගෙවපු ගාන තියෙනවනේ original paid for the assist මම ගාන මැෂින් එක ගනිද්දි ලක්ෂයක් ගෙවුවා කියලා. එතකොට ඒ ලක්ෂයට වඩා ඔයාගේ දැන් තියෙන market price එක high වෙනවා. ඒ කියන්නේ ලක්ෂ නෙමෙයි 50000ක් වගේ නා. ඔක කරන්නේ assist එක ළඟ තියාගෙන ඉඳලා ওই විදිහට market price එක වැඩි වුණාම විකුණනවා. ඒකෙන් වට ලාභයක් හම්බ වෙනවා. මේ තියෙන්නේ the capital appreciation portion of the investment includes all of the market value exceeding the original investment or cost basis. ඒ කියන්නේ අර කිව්වකම තමයි. ඔයා ගෙවුව cost එකට වඩා ඔයාට දැන් ලාභ තමයි investment property කියලා එහෙනම් කියන්නේ. හරි ඊළඟට අහුණද ඒක? මේ slide එක. ඊළඟ slide එකට යන්න. එහෙනම් හරි ඊට පස්සේ මේකේ දීලා තියෙන definition ඒ කියන්නේ ඕන වෙන වචන ටිකක් වගේ තියෙන carrying amount එක අපි දන්න ඕනේ. කියන්නේ ඔය මේ is the amount at which an asset is recognized in the balance sheet එකේ අඳුන ගන්න ඒ වටිනාකම තමයි තියෙන්නේ. ඊට පස්සේ cost එක දීලා තියෙන මොකක්ද කියලා. ඒක නිකන් කියව ගන්න වගේ තියෙන්නේ. Cost is the amount of cash or cash equivalent paid of the fair value of other consideration given to acquire an asset at the time of its acquisition or construction. එක කියන අර කන්ස්ට්‍රක්ට් කරන වෙලාවේදී නැත්නම් අපි වත්කමත් පත් කරගන්න වෙලාවේදී අර ගෙවන වටිනාකම ඒක තමයි cost එක කියලා කියන්නේ. ඊට පස්සේ fair value කියන එකක් දීලා තියෙනවා. Is the amount for which an asset could be exchanged between knowledgeable willing parties in an arm's length transaction. ඒ කියන්නේ අර මොකක්ද අර වත්කමක් මොකක්ද සම්බන්ධයෙන් අර කියන අර කැමැත්තක් දැනුමක් තියෙන පාර්ශ්වයන් අතර අර අතේ දුරින් සිද්ධ වෙන ගනුදෙනුවකදී එන වටිනාකම අන්න ඒක තමයි fair value කියන්නේ. ඉතින් ඒක නිකන් අර දීලා තියෙන්නේ මොකක්ද කියලා අඳුර ගන්න. එතකොට අනිත් ස්ලයිඩ් එකට යන්න.
ඕක අපිට අර ඕන වෙන්නේ අර ගණන් හදන විදිය ඒ වෙන ගොඩක්. හරි. ඊට පස්සේ pair value කියන එක ආපහු තව ටිකක් කියලා දීලා තියෙනවා. ඉස්සෙල්ලා කිව්වනේ pair value කියන්නේ is the amount for which an asset could be exchanged between knowledgeable willing parties in an arm's length transaction. දැන් මෙතන කියනවා pair value කියන එක තවත් කියලා තියෙනවා the definition refers to knowledgeable willing parties and arm's length transaction. එතකොට knowledgeable කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ ඇසෙස්ට් එකේ buyer and seller ඒ කියන්නේ parties දෙකම දන්නවා මේ ඇසෙස්ට් එකේ nature එක මේක මොන වගේ ඇසෙස්ට් එකක්ද මොනවද මේකේ තියෙන features ඒ වගේ ඒගොල්ලෝ ඔක්කොම අර දැනුවත් ඒ වගේම තමයි willing parties ඒ කියන්නේ අර දෙන්නම අතර කැමැත්තෙන් තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ දෙන්නම එකග වෙච්ච price එකකට ඒ වගේම arms length transaction කියන්නේ අර දන්නවා අතේ දුරින් සිද්ධ වෙන ගනුදෙනුවක් ඒ කියන්නේ අර මෙතනදී මේ ගනුදෙනුව ඇරෙන්න වෙන සම්බන්ධකමක් ඒ දෙන්න අතර නැහැ arms length transaction කියන්නේ ඒක one between parties that do not have a special relationship that makes the price of transaction not par with the market conditions ඒ කියන්නේ අර ඒ දෙන්න අතර තියෙන්නේ මේ ගනුදෙනුව නැත්නම් මේ ඇසෙස්ට් එක සම්බන්ධ රිලේෂන්ෂිප් එකක් විතරයි දැන දුණු කමක් නැහැ ඒක තමයි ඉතින් arms length transaction කියලා කියන්නේ හරි යන් ඊළඟ ස්ලයිඩ් එකට එතකොට ඔන්න අපිට කියලා තියෙනවා එක්සාම්පල්ස් ටිකක් දීලා මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක්ද නැද්ද කියලා කියන්න තමයි තියෙන්නේ එතකොට. පළවෙනි එකේ කියනවා owned by the company and leased out under an operating lease. It can be one or more. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔන්න අපේ කම්පැනියට අයිති ප්‍රොපර්ටි එකක් තියනලු අපි ඒක operating lease එකක් යටතේ තව එකකට දෙනවා. තව කාට හරි දෙනවා. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තමයි. මොකද අපේ කම්පැනියට අයිතිය තියෙනවා. අපි operating lease එකක් යටතේ දුන්නත් lease out කරත් එතනදී අර ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ නේ. ඕනර්ෂිප් එක අපි ළඟම තමයි තියෙන්නේ. එතකොට අපි එතනදී කියනවා ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කියලා. මේක ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ දුන්නා නම් අපිට එහෙම කියන්න බෑ. මොකද ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ දෙද්දී ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන නිසා. දැන් මෙතනදී මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තමයි. මොකද අපේ කම්පැනි එකටම තමයි ඇසෙට් එකේ නැත්නම් කියන්නේ කියන ප්‍රොපර්ටි එකේ මේ ඕනර්ෂිප් එක තියෙන්නේ. අර අපි මුලින්ම ඩෙෆිනිෂන් එකේ කතා කරානේ මුල්ම ස්ලයිඩ් වල කතා කරා මොකද්ද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කියන්නේ කියලා. එතකොට අපි කිව්වා ඕන කෙනෙක් ගාව තියෙනවනේ නැත්නම් ඒ කියන්නේ අපිට අයිති වෙලා තියෙනවනේ ලිසී ගාව තියෙන්න ඕන ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ ගත්තු ඇසෙට් එකක් වෙන්න ඕන. දැන් මෙතනදී හරි මොකද අපි ඔපරේටින් ලීස් එකක් යටතේ මේක තව කෙනෙක්ට දෙනවා කියන්නේ ඕනර්ෂිප් එක අපි ළඟම තියෙනවා. අපි ෆයිනෑන්ස් ලීස් එකක් යටතේදී මේක වෙන කෙනෙක්ට දුන්නා නම් ඕනර්ෂිප් එක කාටද? ඕනර්ෂිප් එක ඒ අනිත් පාර්ශවයට මාරු වෙනවා. දැන් මෙතනදී මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තමයි. ඔන්න ඊළඟට දෙවෙනි එක held under a finance lease and leased out under an operating lease අන්න. එතකොට අපි මේ ඇසෙට් එක නැත්නම් ප්‍රොපර්ටි එක අරන් තියෙන්නේ ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ. ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ ගත්තා නම් ඕනර්ෂිප් එක අපිට තියෙනවා. ඒ වගේම අපි ආපහු ඒක ලීස් කරනවා ඔපරේටින් ලීස් එකක් යටතේ. එතකොට ලීස් කරනවා කියන්නේ වෙන කෙනෙක්ට දෙනවා. එතකොට අපි වෙන කෙනෙක්ට දුන්නට ඔපරේටින් ලීස් එකක් යටතේ ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඕනර්ෂිප් එක අපි ළඟමනේ තියෙන්නේ. එහෙනම් මේකත් අපේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක්ම තමයි. තුන්වෙනි එක held under a finance lease and to be leased out in the future under an operating lease. ඒකත් අර වගේම තමයි අපි finance lease එකක් යටතේ තියාගෙන ඉන්නේ. ඒ වගේම future කියන අනාගතයේදී අර කියන වගේ operating lease එකකට තමයි දෙන්න හදන්නේ. ඒ ownership එක අපි ළඟමයි තියෙන්නේ. investment property එකක් තමයි. ඔන්න අන්තිමට කියන්නේ හතරවෙනි එක තියෙනවා held under a finance lease and leased out under a finance lease. ඔන්න අපි finance lease එකක් යටතේ තමයි මේ වත්කම අරන් තියෙන්නේ. එතකොට අපිට ownership එක තියෙනවා. හැබැයි අපි ආපහු ඒක කෙනෙක්ට lease එකට දෙනවා finance lease එකක් යටතේ. අපි finance lease එකක් යටතේ එයාට දෙනවා නම් එහෙනම් ownership එක එයාට මාරු වෙනවා. එතකොට මේක තවදුරටත් අපේ investment property එකක් නෙමෙයි. හරි ඊළඟ slide එකට යන්න. ඔන්න ඊට පස්සේ තියෙනවා owned by the company and leased out under a finance lease. එතකොට කියනවා අපේ කම්පැනියට අයිතිවත්කම මේක. හැබැයි අපි finance lease එකක් යටතේ වෙන කෙනෙක්ට දෙනවා. අපි finance lease එකක් යටතේ වෙන කෙනෙක්ට දෙද්දි මොකද්ද වෙන්නේ? ඒ property එකේ ownership එක ඒ අනිත් කෙනාට transfer වෙනවා. එහෙනම් මේක අපේ investment property එකක් නෙමෙයි තවදුරටත්. ඔන්න ඊට පස්සේ කියනවා own occupied property used in the production or supply of goods or service or for administrative purpose. ඒක දැක්ක ගමන් තේරෙනවා ඒක own occupied property එකක් කියන්නේ investment property එකක් නෙමෙයි. ඊළඟ එක held for sale in the ordinary course of business. ඒකත් ඒ විදිහටම තිබ්බා. ඒකත් investment property එකක් නෙමෙයි. held under operating lease. operating lease එකක් යටතේ තියාගත්තට ඒක අපේ investment property එකක් නෙමෙයි. මොකද අපිට ownership එක නැහැ එතෙන්දී. එතකොට ඒ ටිකේ ප්‍රශ්න තියෙද? ඒ කියන්නේ ඔය කියන වගු දෙකක් වගේ තිබ්බේ. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක්ද නැද්ද කියලා අඳුන ගන්න ටික
එක කාට හරි තේරුනේ නැද්ද? අපි බලන්න ඕන ඒ කියන්නේ අපේ ගාව ප්‍රොපර්ටි එක තියෙන්නේ මොන ලීස් එකක් යටතේද? ඒ කියන්නේ ෆයිනෑන්ස් ලීස් එකක් යටතේද නැත්නම් ඔපරේටිව් ලීස් එකක් යටතේද? අපි වෙන කෙනෙක්ට ලීස් එක කියන්නේ අපි වෙන මේ ඇසෙට් එක නැත්නම් ප්‍රොපර්ටි එක වෙන කෙනෙක්ට ලීස් කරන්නේ ෆයිනෑන්ස් ලීස් එකක් යටතේදී නම් එතකොට අපෙන් ඕනර්ෂිප් එක යාට මාරු වෙනවා. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නෙමෙයි තවදුරටත් අපේ. හැබැයි අපි ඒක ඔපරේටිව් ලීස් එකක් යටතේ යාට දුන්නොත් ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තමයි අපේ. එහෙම තමයි බලන්න ඕන. එතකොට ඒකේ අවුලක් තියෙද මොකක් හරි? තියද කවුරු හරි එක්කෙනෙක් හරි කමක් නැහැ කියන්න තියෙනවා. හරි එහෙනම් ඊළඟ එකට යන්න. නෑ ගිහින් නෑ ඊළඟ එකට ඔක් කරානේ අපි. නෑ. තව කැලක් තියෙනනේ. සෝරි. හරි එතකොට මේකෙත් මම හිතුවා අරතක ඊවේද කියලා. ඔන්න අනිත් එක ආයෙත් තියෙනවා. මම දැක්කේ නැහැ ඉතින්. own occupied and held for capital appreciation. එතනදී කියලා තියෙනවා මොන දැන් මුලින් මේක own occupied and held for capital appreciation. අපිට දැන් ඒ කියන්නේ අර own occupied එක මේක ඕනට අයිති එකක් මොකක් හරි දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන හැබැයි held for capital appreciation. අපි මේක ළඟ තියාගෙන ඉන්නේ මොකටද? අපි හිතනවා අනාගතයේදී මේකේ මේ ගාණ වැඩි වෙයි. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එක මේකේ වැඩි වෙයි. එහෙම කියලා ළඟ තියාගෙන ඉන්නවා. එතකොට කැපිටල් ඇප්‍රීසියේෂන් වෙනුවෙන් ළඟ තියාගෙන ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඒකත් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් තමයි. ඊට පස්සේ හරි ඊට පස්සේ එකේ තියෙනවා එක්සැම්පල් එකක් එතන දීලා තියෙනවා land held for long term capital appreciation. ඒ කියන්නේ ඔයා land එකක් තියාගෙන ඉන්නවා ඉඩමක් තියාගෙන ඉන්නවා මේකේ මාකට් ප්‍රයිස් එක තව අවුරුදු තව කාලෙකින් ඉහළ යයි කියලා හිතාගෙන. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා land held by the owner with undetermined future use. undetermined future use එකක් කියලා කියන්නේ මේකයි. එතකොට ඔයාට ඒ කියන්නේ ඔයා land එකක් තියාගෙන ඉන්නවා. හැබැයි land එකක් තියාගෙන හිටියා කියලා ඔයාට අයිඩියා එකක් නැහැ මේ මම මේකෙන් ඉස්සරහට මොකද්ද කරන්න කියලා. මේක අනාගතේදී මම කොහොමද පාවිච්චි කරන්නේ? මේක විකුණනවද නැත්නම් මේකේ බිල්ඩින් එකක් හදනවද? එහෙම ඔයාට කිසි අයිඩියා එකක් නැහැ. එතකොට අපි එතනදිත් අපි ඒ කියන්නේ assume කරනවා මේක කියන්නේ අර capital appreciation වෙනකන් තමයි මෙයා ළඟ තියාගෙන ඉන්නේ කියලා. මොකද අයිඩියා එකක් නැහැනේ. එතකොට අපි එහෙම හිතලා අපි ඒකත් ගන්නවා investment property එකක් විදිහට. ඊට පස්සේ ඊළඟ එක building vacant but held to be leased out under operating lease. එතනදී කියන්නේ හිස් බිල්ඩින් එකක්. ඒ කියන්නේ කර පාවිච්චි කරන ඒ කියන්නේ කිසිම දෙයකට යූස් කරන බිල්ඩින් එකක් නෙමෙයි. එතකොට ඔයා ඒක ලීස් එකට දෙනවා. ඔපරේටින් ලීස් එකක් යටතේ දෙනවා. එතකොට ඔපරේටින් ලීස් එකකට දුන්නා කියන්නේ එතනදිත් ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා කිව්වා වගේම. එතකොට ඕනර්ෂිප් එක ඔයාගේ ළඟම තමයි තියෙන්නේ. එහෙනම් ඒකත් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. හරි ඊළඟට යන්න. next slide. හරි. එතකොට ඒකේ තියෙනවා property that is being constructed or developed for future use and investment property. එතනදි වෙන්නේ ඒ කියන්නේ property එක construct කරලා තියෙන හදලා තියෙන්නම investment property එකක් විදිහට නැත්නම් construct කරලා තියෙන නැත්නම් develop කරලා තියෙන්නම ඒක investment property එකක් විදිහට අනාගතයේදී use කරන්න. එහෙනම් ඉතින් කොහොමත් අනිවාර්යෙන් මේක investment property එකක්. ඊට පස්සේ property being constructed on behalf of a third party. ඒ කියන්නේ අර ඔයාට හදපු මේ ප්‍රොපර්ටි එකක් ඒක ඔය කියන්නේ ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් හදපු ප්‍රොපර්ටි එකක්. ඔයාගේ යූස් එකට පාවිච්චි කියන්නේ ආගේ යූස් එකට කන්ස්ට්‍රක්ට් කරපු එකක් නෙමෙයි වෙන තර්ඩ් පාර්ටි එකක් වෙනුවෙන් හදපු එක. එතකොට ඒක ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් වෙන්නේ නැහැනේ. මොකද ඔයාට බෑ මේ ප්‍රොපර්ටි එක කැපිටල් ඇප්‍රීසියේෂන් වෙනකන් ළඟ තියාගන්න. ඒ වගේම ඔයාට ඒක රෙන්ට් එකට දෙන්නත් බෑ. ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් තමයි ප්‍රොපර්ටි එක කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. එතකොට ඒකත් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නෙමෙයි. අනිත් එක තමයි properties rent out for employees. ඔයා employees ලට ප්‍රොපර්ටි එකක් රෙන්ට් අවුට් කරනවා නම් ඒකත් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට අඳුන ගන්න බෑ. හරිය. එතකොට මේ වගු ටිකේ කිව්ව එක තේරුණාද නැද්ද?
ඒ නිකන් අහලා තියෙන අපි ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විතර අඳුනගන්නේ නැත්තේ කොහොමද කියලා. ඒක අවුලක් නැද්ද කාටවත්? එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟ ස්ලයිඩ් එක. මේකේ තියෙන ඊට පස්සේ ඊළඟට තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි රෙකොග්නිෂන්. අපි අඳුනගන්න විදියක් තියෙන මෙතන. හරි ඊළඟ ස්ලයිඩ් එක. හරි. මෙතනදී තියෙනවා රෙකොග්නිෂන් කියලා probable. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන්නේ අපේ ඇසෙට් එකක් නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා කියන්නේ ඇසෙට් එකක තියෙනවා ෆීචර්ස් අර සාමාන්‍යයෙන් ගත්තොත් ඇසෙට් එකක තියෙනවානේ ෆීචර්ස් තුනක්. ඒ කියන්නේ අර එක පාස්ට් ඉවෙන්ට් එකක රිසල්ට් එකක් විදිහට තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඕගනයිසේෂන් එකට පුළුවන් ඔය කියන ඇසෙට් එක කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකට තමයි ඒකේ ඕනර්ෂිප් එක තියෙන්නේ. අනිත් දේ තමයි මේ කියන ඇසෙට් එකේ probability එකක් තියෙනවා future economic benefits ආයතනයට කියන්නේ අර ගලාගෙන එන අර අපි කියන අර අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට හටගන්නේ ව්‍යාපාරයට එක්කෙන අයිතියක් තියෙන. ඒ වගේම අනාගත ආර්ථික ප්‍රතිලාභ අර ව්‍යාපාරයට ගලන් එන අර භව්‍යතාවයක් තියෙනවා. ඒතර මේකෙත් ඒ වගේ තමයි අපිට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් අඳුනගන්න මෙන්න මේ දේවල් දෙක තියෙනවා නම් දෙකක් තියෙනවා කියලා හේතු දෙකක් වගේ it is probable that the future economic benefits that are associated with the investment property will flow to the entity. ඒ කියන්නේ මේ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකත් එක්ක සම්බන්ධ වෙච්ච මොකක් හරි ආර්ථික ප්‍රතිලාභයක් ආයතනයට ගලාගෙන එන probability එකක් නේ සම්භාවිතාවයක් වගේ එහෙම එකක් තියෙන්න ඕන. අනිත් එක තමයි the cost of the investment property can be measured reliably. අපිට ඔය කියන investment property එකේ තියෙන cost එක පිරිවැය විශ්වාසවන්තදායී විදිහට මනින්න පුළුවන් වෙන්න ඕන. ඔය කියන හේතු දෙක තියෙනවා නම් අපිට property එකක් investment property එකක් විදිහට recognize කරගන්න පුළුවන්. probable and measured reliably. ඒ දෙක තමයි තියෙන්න ඕන. recognition. හරි ඊළඟ එකට යන්න. හරි. මෙතන තියෙන්නේ දැන් අපිට normally අඳුන ගන්න පුළුවන් අර හේතු දෙක තියෙනවා නම් ඒ කියන්නේ අපිට නිකම්ම අඳුන ගන්න පුළුවන් ওই කිව්ව ඒ කියන්නේ අර කිව්ව විදිහට measure කරන්න පුළුවන් reliable විදිහට ඒ වගේම probability එකක් තියෙනවා නම් economic benefits ආයතනයට ගලාගෙන එන්න අපි ඒක normally recognize කරගන්නවා මේක investment property එකක් කියලා. හරිද? එතකොට මෙන්න මේ slide එකේ තියෙන special cases කියලා. ඒ කියන්නේ දැන් අපිට සමහර වෙලාවට තියෙනවා dual purpose property කියලා. dual purpose property කියලා කියන්නේ අපි අරමුණු දෙකක් වගේ use කරන property. example එකක් විදිහට කිව්වොත් අපි building එකක් තියාගෙන ඉන්නවා. building එකක් තියාගෙන ඉන්නවා කියන්නේ එතකොට ඒකේ building එකේ කොටසක් අපි head office එක විදිහට use කරනවා. ඒ කියන්නේ අපේ administrative වෙනුවෙන් use කරනවා. අනිත් කොටස අපි හිතමු his කියලා. නැත්නම් අනිත් කොටස අපි rent එකට දීලා. ඒ වගේ අන්න එතකොට two purposes එකම දෙයක් වෙනුවෙන් නෙමෙයිනේ අපි තියාගෙන ඉන්නේ property එකනේ. එතකොට one property for both. ඒ කියන්නේ අරමුණු දෙකක් වැඩ දෙකක් වෙනුවෙන් අපි තියාගෙන ඉන්නවා. එතකොට එතන ඒක තමයි දීලා තියෙන්නේ one property for both කියලා rental out or capital appreciation අනිත් එක use for production or admin purpose. ඒ කියන්නේ අර කිව්වා වගේ ඔයා එක කොටසක් එක්ක rent එකට දෙනවා නැත්නම් ඒ කොටස විකුණන්න වගේ බලන් ඉන්නවා නැත්නම් අනිත් කොටස කියන්නේ building එකේම අනිත් කොටස ඔයා තියන් හිටව එක්ක ඔයාගේ head office එක දාලා නැත්නම් ඔයා ඒකේ ඔයාගේ production කරන්නේ ඒ කොටසේ අන්න ඒ වගේ. එතකොට property to be account as a PPE or an IP. එතකොට අපි බලන්න ඕනේ දැන් මෙතනදී අපිට හිතා ගන්න බෑ එකපාරට අපි මේක PPE වලට දානවද IP වලට දානවද? මොකද දැන් අපි සාමාන්‍යයෙන් rent එකට දුන්නොත් capital appreciation කළොත් අපිට කෙලින්ම IP වලට දාන්න පුළුවන්. හැබැයි දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා. එතකොට අපිට හිතා ගන්න බෑ PPE ද IP ද යන්නේ කියලා. එතකොට ඊළඟ slide එකට යන්න. හරි. එතකොට අපි බලන්න ඕන dual purpose property එක can two portion be sold separately. අපි බලන්න ඕන දැන් මේ මම portion දෙකක් තියෙනවා කියලා. අපි ගත්තොත් example එකක් විදිහට මේ example එක තමයි දිගටම යන්නේ. හොඳ. අපි හිතමු building එකක් තියෙනවා. ඒකේ stores 6ක් තියෙනවා. මිලියන 10ක cost එකක් සම්පූර්ණම building එකේ cost එක මිලියන 10යි. ඒ වගේම stores 6ක් තියෙනවා. අපි හිතමු මේකෙන් ඒ කියන්නේ වාගේ තියෙන. ඒ කියන්නේ ටිකක් තියෙනවා head office එකට ටිකක් තියෙනවා vacant. ඒ කියන්නේ his තියෙනවා. අපි එතකොට බලන්න ඕන මේක PPE වලට use කරනවද නැත්නම් කියන්නේ IP ද? එක්ක මේක property plant equipment යටතටද වැටෙන්නේ නැත්නම් investment property යටතටද වැටෙන්නේ කියලා. එතකොට අපි බලන්න ඕන
can two portions be sold separately? මේ කොටස් දෙකක් තියෙනවානේ, දෙක වෙන වෙනම විකුණන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එහෙනම් අපි ගත්තොත් years කියන එක, ඒ කියන්නේ මේ කොටස් දෙක වෙන වෙනම විකුණන්න පුළුවන්. එහෙනම් account separately for PPE and IP. ඔයාට එහෙනම් පුළුවන් PPE වලට වෙනම ගිණුම් තියෙනවා, IP වලට වෙනම ගිණුම් තියෙනවා. එහෙම විකුණන්න බැරි නම්, ඒ කියන්නේ කොටස් දෙක වෙන වෙනම විකුණන්න බෑ. විකුණනවා බිල්ඩින් එකම එකපාර තමයි විකුණන්න ඕන. වෙන වෙනම විකුණන්න බෑ. එහෙම වුණොතින් account based on the significance. එහෙම වුණොතින් අපි account කරන්න ඕන අර වැදගත්කම දිහා බලලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් එතකොට කියනවා IP portion එක වැඩි නම් PPE වලට වඩා එහෙනම් LKS 40. ඒ කියන්නේ ඔයා ගිණුම් තියන්න ඕන investment property යටතේ. හැබැයි ඔයාගේ PPE portion එක වැඩි නම් IP වලට වඩා එහෙනම් ඔයා ගිණුම් තියන්න ඕන LKS 16. කියන්නේ property plant equipment යටතේ තමයි ඔයා ගිණුම් තියන්න ඕන. ඒ කියන්නේ එක example එකකින් කියලා දෙන්නම්. දැන් ඔන්න පළවෙනි මේක අපි ගමු dual purpose property යටතේ මෙන්න මේ පළවෙනි එක years කියන එක. ඒ කියන්නේ ඔයාට මේක වෙන වෙනම විකුණන්න පුළුවන්. හරිද? ඔන්න example එක අහගන්න මේ හරි කුත් කරන්න බෑනේ. example එකේ තියෙන මෙහෙම දෙයක්. ඔයාලට බිල්ඩින් එකක් තියෙනවා. cost එක මිලියන 10යි. එතකොට ඒ කියන්නේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. හරිද? stores 6ක් තියෙනවා. මේ stores 6න් 3ක් ඔයා head office එකට use කරනවා. head office එක කොහොමද තේරෙනවනේ administrative purpose එකක් තමයි ඒක කියලා. ඉතුරු stores 3 තියෙනවනේ. ඒක vacant එක his. හරිද? දැන් එතකොට ඔන්න portion දෙක අපි අඳුනගත්තා. head office එකට කෑලි 3යි. vacant නැත්නම් එතකොට ඒක rent එකට වගේ දෙන්න හිතන් ඉන්නවා නම් එතකොට ඒක කෑලි 3යි. ඔන්න portion දෙකක් තියෙනවා. එතකොට අපිට කියනවා මේකේ මේ කොටස් දෙක වෙන වෙනම sell කරන්න පුළුවන් කියලා. එතකොට වෙන වෙනම සෙල් කරන්න පුළුවන් නම් අපි කොහොමද ඒක ගිණුම් තියන්නේ? කොහොමද කවුන්ට් කරන්නේ? එතකොට අපි කරන්නේ මෙහෙමයි. 16 යටතේ ගිණුම් තියන්න. property plant equipment යටතේ. එතකොට අනිත් කොටස තියෙනවා අර vacant කොටස, ඒ කියන්නේ his කොටස. ඒක අපි ගිණුම් තියනවා LKS 40 නැත්නම් IP investment property යටතේ. ඒකට හේතුව තමයි මෙතන පැහැදිලිව කියලා තියෙනවා මේක මේ building එකේ තියෙන මේ two portion දෙක නැත්නම් separately අපිට විකුණන්න පුළුවන් කියලා. can two portion be sold separately? මේ portion දෙක අපිට separately sold කරන්න විකුණන්න පුළුවන්. ඒ නිසා මේ portion දෙකට අපිට වෙන වෙනම ගිණුම් තියන්න පුළුවන්. අපි administrative නැත්නම් manufacture මොකක් හරි service එකක් එහෙම දෙයකට use කරපු කොටස PPE වලට දානවා. එතකොට අර rent එකට හරි capital appreciation හරි වෙනුවෙන් use කරපු කොටස. දැන් මේ ගානේ හැටියට මේ හිස්ව තියෙන කොටස වේකන් කොටස ඒක අපි IP යටතේ ගිණුම් තියනවා. ඒක තමයි වෙන්නේ අපිට කොටස් දෙක වෙන වෙනම විකුණන්න පුළුවන් නම්. ඒකේ තියෙන ඒ කෑල්ල විතරයි. කියන්නේ years කියන එකේ තියෙන ඒ පොඩ්ඩ විතරයි. no කියන එකේ තමයි ටිකක් බලන්න ඕනේ. එතකොට years කියන කොටස තේරුණාද? ඒ කියන්නේ අර කෑලි දෙකම අපිට වෙන වෙනම විකුණන්න පුළුවන් නම් ගිණුම් තියෙන විදිය. හරිද? තේරුණාද? අනිත් කටියට තේරුණාද? හරි. ළමයි ඉස්සරහට කරන් යන්න. තේරුම් නැත්නම් අහන්න ආයි තවුලක් නැහැ. තේරුම් නැත්නම් ඒ වෙලාවෙම අහන්න හොඳේ. හරි. දැන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ no. ඒ කියන්නේ අපිට assets එකේ two portion වෙනම විකුණන්න බෑ. මේ building එක ගත්තොත් building එක වෙන වෙනම කෑලි වලට කඩලා විකුණන්න බෑ. විකුණනවා නම් building එක පිටින්ම විකුණන්න ඕනේ. එහෙම වුණොත් අපි කොහොමද count කරන්නේ? එතකොට අපිට හිතන්න වෙනවා කොහොමද මේක විකුණන්නේ නේ? ඒ කියන්නේ IP ද PP ද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපි කිව්වා අපි බලනවා significance. ඒ කියන්නේ වැදගත්කම දිහා බලලා තමයි අපි බලන්න ඕන මේක අයිති වෙන කොටස. දැන් ඔන්න අර example එකමයි මම දිගටම යන්නේ හොඳේ. building එක stores 6ක් තියෙනවා. දැන් මෙතනදී අපි මුල්ම එකේදී කිව්වා building එකේ stores 6ක් තියෙනවා. stores 3ක් head office එකට stores 3ක් vacant කියලා. මම මෙතනදී කියනවා දැන් ඔන්න මේ second scenario එකේදී no කියන කොටසේදී මම කියනවා building එකේ stores 3ක් අපි head office එකට use කරනවා. ඒ කියන්නේ PPE
ඉතුරු ස්ටෝස් තුන අර වගේම තමයි වේකන්ට්. ඒ කියන්නේ හිස්. එතකොට ඒ කොටස් තුන අයිති වෙන්නේ IP වලට. එතකොට අපිට කියනවා දැන් ඔන්න මෙතනදී දැන් ඉස්සෙල්ලා අපි කිව්වා මේක සෙපරේට්ලි සෝල්ව් කරන්න පුළුවන්. වෙන වෙනම කොටස් දෙක විකුණන්න පුළුවන් කියලා. මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී අපිට එහෙම වෙන වෙනම විකුණන්න බෑ. එතකොට ඔයා මොකටද ඒක ගිණුම් තියන්නේ? දැන් අතනදී නම් මම කිව්වා වෙන වෙනම විකුණන්න පුළුවන්. ඒ නිසා ඔයා ටිකක් ඒ කියන්නේ අර ටිකක් IP විතර ගිණුම් තියනවා. ටිකක් PP විතර ගිණුම් තියනවා. එහෙම. දැන් මෙතනදී අපි මොකද්ද කරන්නේ? මෙතනදී අපි IP විතරද ගිණුම් තියන්නේ PP විදියටද? මෙතනදී දැන් අර භාගේ හැබැයි ගානට බෙදලා තියෙනවා. ඒ කියන්නේ 50-50. කොටස් තුනක් IP වලට ගිහිල්ලා කොටස් තුනක් PP වලට කියලා. එතකොට අපි ගිණුම් තියන්නේ කොහොමද? සිග්නිෆිකන්ස් එක කියන්නේ අර වැදගත්කම සමසමව තමයි බෙදලා තියෙන්නේ මෙතනදී මේ සිනාරියෝ එකේදී. එතකොට අපි ගිණුම් තියන්නේ කොහොමද? ඔව් IPO PPE ඔයාට පුළුවන් දැන් මේක 50-50 නේ ගානට 50-50 බෙදුණු නිසා ඔයාට මේක එක්කෝ IP නැත්නම් PP දෙකෙන් එකකට දාන්න පුළුවන් සම්පූර්ණම amount එක. ඒ කියන්නේ දැන් මම කියන්නේ මේක ලක්ෂ 10 නෙවෙයි මිලියන 10යි කියලා. එතකොට මිලියන 10 නම් ඔයාට එක්ක පුළුවන් ඔයා කියන්නේ දැන් මෙතන ගානට භාගේ බෙදුණු නිසා ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා දාන්නේ මේක IP යටතේද නැත්නම් PP යටතේද කියලා. එතකොට කියන්නේ අර මේක එන්න ඕන බිල්ඩින් හර වෙන්න ඕන කෑෂ් account එක බැර වෙන්න ඕන මිලියන 10 ගානේ. එතකොට මේක දාද්දි ඔයාට හිතන්න පුළුවන් කියන්නේ ඔයාට කැමති නම් IP යටතට දාන්න පුළුවන් නැත්නම් PP යටතට දාන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒක යූස් කියන්නේ තීරණය කරන්න. හේතුව මේක ගානට අර භාගේ 50-50 එකේ තියෙන. එතකොට එකකටවත් එහෙම සිග්නිෆිකන්ස් එකක් විශේෂ වැදගත්කමක් නැහැ. ඒතර එක්කෝ IP යටතේ නැත්නම් PP යටතේ මුළු amount එකම හැබැයි දාන්න ඕන. මිලියන 10ම සම්පූර්ණයෙන්ම දාන්න ඕන. හරිද? ඒක තමයි පළවෙනි එක. දැන් එතකොට මම කිව්වේ 3. ඒ කියන්නේ සමසමව බෙදලා ගිහින් තියෙන ස්ටෝර්ස් 3ක් හෙඩ් ඔෆිස් එකට ස්ටෝර්ස් 3ක් මම කිව්වා IP එකක් විදිහට යූස් කරනවා. දෙකම එකට දාන්න ඕනේද? ඔව් එතකොට ඒ කියන්නේ සම්පූර්ණ එකතුව අපි ගන්න ඕනේ. දැන් මිලියන 10යිනේ මිලියන 10ම එකට දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාට එක්ක පුළුවන් දැන් මූලදත්ත ප්‍රකාශන අපි ගියොතින් non current assets යටතේ property plant equipment යටතේ ඔයාට ඒක සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන්. ඒ කියන්නේ අර මොකක්ද අර හරබර දානකොට තමයි building account එක හර වෙලා cash back දර වෙන්න පුළුවන්. එතකොට අර ඔයාට ඒක අර පෙන්නද්දී ඔයාට එක්කෝ ඒක PP යටතේ පෙන්වන්නත් පුළුවන් නැත්නම් IP යටතේ පෙන්වන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද භාගනේ. එහෙම විශේෂයක් දීලා නැහැ. ඔන්න ඊළඟ එකේදී අපි කියනවා ඊළඟ සිනාරියෝ එකේදී අපි කියනවා මට තේරෙන්නේ නැහැ ගහ කරන්නේ මොකද්ද කියලා. හරි මං කරන්නේ. නෑ හිම අවුලක් නෑ අර දාන තැන විතරයි ඔයාට ඕනනම් ඒ කියන්නේ අර ඔයාට ඕනනම් දැන් බැලන්ස් ෂීට් එකේ පැත්ත වෙනස් වෙන්නේ නෑ අර දාන කොටස විතර එක්ක ප්‍රොපර්ටි ප්ලාන්ට් ඉක්විප්මන්ට් යටතේ දාන්න පුළුවන් නැත්නම් IP යටතේ දාන්න පුළුවන් ඕන එක. ඔව් කෑෂ් account එකම ක්‍රෙඩිට් වෙන්න ඕන. ඔය ගන්න අවුරුද්දේ විතරයි කියන්නේ
ඒ කියන්නේ අර මුළු amount එකම අපිට එහෙම දාන්න පුළුවන් ඒ account එකට නැතුව. දැන් අතනදී අපි අර වෙන වෙනම විකුණන්න පුළුවන් නම් බැලුවනේ කොහොමද දාන්නේ කියලා ටිකක් LKS 16 කියන්නේ ටිකක් LKS 16 විදිහට ගිණුම්ගත කරා ටිකක් LKS 40 විදිහට මේකේ එහෙම එකක් නෑ. ඔයාලට කැමති විදිහකට ඒ කියන්නේ භාගේ ගානට බෙදුණු විදිහ නිසා ඔයාලට decide කරන්න පුළුවන්. ඒ 50-50 ගියෝතින් ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ සිනාරියෝ එකේදී කියනවා අර වගේ අර බිල්ඩින් එකමයි හරි අර බිල්ඩින් එකමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වේ භාගනේ ඒ කියන්නේ ස්ටෝර්ස් 3ක් හෙඩ් ඔෆිස් එකට ස්ටෝර්ස් 3ක් වේකට්. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් IP ද නැත්නම් PP ද දාන්න කියලා. හරිද? එතකොට අර ස්පෙෂල් මේ එකක් තිබ්බේ නැහැ. පෝෂන් එක වැඩි අඩු ගතියක් තිබ්බේ නැහැ. සමානව තිබ්බේ. ඔන්න දෙවෙනි සිනාරියෝ එක බලා ගන්න. දෙවෙනි සිනාරියෝ එකේදී අපි කියනවා ස්ටෝර්ස් 6න් දෙකක් අපි හෙඩ් ඔෆිස් එකට යූස් කරනවා. ඒ කියන්නේ දෙකයි PPE වලට තියෙන්නේ. ඉතුරු හතරම වේකන්ට්. ඒ කියන්නේ ඉතුරු හතරම IP. එහෙනම් IP percentage එක වැඩි නැත්නම් IP portion එක වැඩි. IP portion එක PPE වලට වැඩි නම් අපි එතකොට entire building එකම එහෙනම් අපි select කරන්නේ IP යටතේ. එතකොට අර accounting treat එකම තමයි. ඒ කියන්නේ building අර cash account එක බැර ඒ treatment එකම තමයි. හැබැයි ඔයා දාන්න ඕනේ දැන් balance sheet එක වගේ ගිහින් දාන්න ඕනේ මේක සම්පූර්ණ amount එක ගිහින් දාන්න ඕනේ කොහෙටද? අර non current assets යටතේ. එතකොට අර IP තියෙනවනේ. එතෙන්ට තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ අර බලන්න ඕන මොන portion එකට වැඩි කියලා. දැන් මෙතන IP වැඩිනේ PP වලට වඩා. එහෙනම් ඒක IP යටතට තමයි එන්න ඕන. under IP. ඊට පස්සේ සිනාරියෝ එක අපි ගත්තොතින් දැන් බිල්ඩින් එකේ කොටස් 6ක් තියෙනවනේ ස්ටෝර්ස් 6ක් තියෙනවනේ ස්ටෝර්ස් 6න් හතරක්ම හෙඩ් ඔෆිස් එකට දෙකයි යන්නේ IP නැත්නම් වේකන්ට් තියෙන්නේ දෙකයි. එතකොට අපි අරක අනිත් පැත්ත. එතකොට අපි කියනවා දැන් අපිට පේනනේ කොටස් හතරක්ම හෙඩ් ඔෆිස් එක කියලා කියන්නේ PPE portion එක වැඩි IP වලට වඩා. එහෙනම් අපි සම්පූර්ණම ඒ කියන්නේ property එක අපි ගිණුම් තියනවා PPE යටතේ. හරිද? accounting treatment එක අරකම තමයි කියන අර චිත්තසටහන අරකම තමයි building හරලා cash බැර වෙන එකම තමයි වෙන්නේ. බලන්න යන්නේ කොතෙන්ටද කියලා දැන්. ඒ කියන්නේ non current assets යටතේ තියෙනවනේ අර PPE තියෙනවා investment property තියෙනවනේ. අපි දාද්දි ඒ කියන්නේ දැන් අපිට ওই ගානේ වගේ ඉන්නේ මූලධර්ම ප්‍රකාශනය එක්ස්ට්‍රැක්ට් එක අර පොඩි කොටස වගේ. එතකොට අපි බලන්න ඕන මේක ජංගම නොවනවත්කම් යටතේ කොතෙන්ටද යන්නේ PPE යටතටද නැත්නම් investment property යටතද කියලා. දිත්ත සටහන අරකම තමයි අපි බලන්න ඕන විකුණන්න පුළුවන් නම් ඒ කියන්නේ years කියන එක ආවොතින් අපි බලනවා එහෙනම් අපිට ගානට දෙකටම දාන්න පුළුවන්. මොකද දෙක වෙන වෙනම විකුණන්න පුළුවන් අවුලක් නැහැ. විකුණන්න බැරි නම් තමයි අපි මේ කියන දේ බලන්න ඕන. විකුණන්න බැරි නම් අපි බලන්න ඕන මේකේ තියෙන significance එක. ඒ කියන්නේ 50-50 නම් භාගේ නම් ඔයාලට decide කරන්න පුළුවන් සම්පූර්ණම amount එක මම IP වලට දානවද නැත්නම් PP වලට දානවද කියලා. IP portion එක වැඩි නම් PPE වලට වඩා ඔයා ඒක IP යටතේ දානවා. PPE portion එක වැඩි නම් IP වලට වඩා ඔයා එහෙනම් ඒක PPE යටතට දානවා. හරිද? ඒක තේරුණාද? significance කියන්නේ ඒක අර portion එක වැඩි අඩු එක මොකක්ද කියලා බැලුවා නම් හරි එතන. හරිද? කාට හරි අවුලක් තියද? ඒක ස්පෙෂල් කේස් එකක්. අනිත් කට්ටියට පොඩ්ඩක් ඉන්න. අවුලක් තියෙනවා නම් මේකට මැසේජ් එකක් දාන්න.
හරි. එතකොට දැන් ඔන්න අපි එක ස්පෙෂල් කේස් එකක් කරා. එක ස්පෙෂල් කේස් එකක් කියන්නේ ඩුවල් පර්පස් ප්‍රොපර්ටි කියන එක හරි. ඊළඟ ස්පෙෂල් කේස් එක තමයි services provided by the owner with relates to renting out property. ඒ කියන්නේ මෙහෙමයි දැන්. ඔයාගේ කම්පැනි එක තියෙනවා. මෙතන මේ සර්විස් ප්‍රොවයිඩර් කියලා තියෙනවනේ. ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එක නැත්නම් ඔයාගේ ෆර්ම් එකෙන් කරන්නේ වෙන අයට සර්විස් එකක් දෙන එක. හරිද? රෙන්ට් එකට දෙනවා. මොකක් හරි තියෙන ඇසෙට් එකක් රෙන්ට් එකට දෙනවා. ඒ කියන්නේ ඔයා කරන්නේ සර්විස් එකක් දෙන එක. එහෙම සර්විස් එකක් දෙද්දි ඔයාගේ තියෙන ප්‍රොපර්ටිස් ඒ කියන්නේ ඔයාගේ මොනවද තියෙන PPE නැත්නම් ඔයා කොහොමද ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අඳුනගන්නේ. එතකොට අපි බලන්න ඕන මෙතන මේ සර්විස් ප්‍රොවයිඩර් සිග්නිෆිකන්ට් ඉන්සිග්නිෆිකන්ට් කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔන්න ඔය එක්සැම්පල් එකක් විදිහට හිතන්න. ඔයා තමයි ඔයා හොටෙල් එකක්. එතකොට ඔයා ඔයාගේ සර්විස් එක දෙනවා වෙන කවුරු හරි ඕගනයිසේෂන් එකක් වෙනුවෙන්. ඔයාගේ හොටෙල් එක ABC කියලා. එතකොට ඔයාගේ සර්විස් එක නැත්නම් ඔයාගේ රෙන්ට් එකට දෙනවා XYZ කියන කම්පැනියට. හරිද? හැබැයි මෙතනදී ඔයා මාරම විදිහට ඔයාගේ සර්විස් එක මාරම සිග්නිෆිකන්ට් මාරම වැදගත්. මොකද ඔයා තමයි මේ හොටෙල් එකේ ඔක්කොම මේන්ටේන්, මැනේජ්මන්ට් එක, එතකොට ගාඩ්නින් හැමදේම ඒ කියන්නේ අර XYZ වෙනුවෙන් හැමදේම කරන්නේ ඔයා. ඔයා සර්විස් ප්‍රොවයිඩර් ඔයා තමයි හැමදේම කරන්නේ. එහෙනම් ඔයා සිග්නිෆිකන්ට්. ඔයා ගොඩක් වැදගත්. මොකද ඔයානේ ලොකු වැඩ කොටසක් කරන්නේ. එහෙනම් මේක ඔයාගේ කියන්නේ ඔයානේ හොටෙල් එක ඔයානේ අයිතිකාරය. එතකොට ඔයාගේ මේ කියන දේ ඔයාගේ PPE යටතට තමයි එන්නේ. මොකද ඔයා ගොඩක් සිග්නිෆිකන්ට් නිසා. හැබැයි හිතන්න ඔයා ඉන්සිග්නිෆිකන්ට්. ඒ කියන්නේ ඔයා ඇත්තට වැදගත් නැහැ. ඔයා නිකන් කරන්නේ අර මනුස්සයට රෙන්ට් එකට දීලා ඔයා කරන්නේ නිකන් මොකක් හරි අවුලක් වුණොත් රිපෙයාර් කරන එක. ඒ වගේ පොඩි වැඩක් වගේ තමයි ඔයා කරන්නේ. එහෙම නැතුව ඔයා ලොකුවට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා ඉන්සිග්නිෆිකන්ට්. එතකොට මේක ඔයාගේ PPE එකක් විදිහට නෙමෙයි අඳුනගන්නේ. මේක එතකොට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක්. අර අඳුන ගන්න විදිය තමයි තියෙනවා. බලන්න ඕන සර්විස් ප්‍රොවයිඩර්ස් අපේන සේවාව කොච්චර වැදගත්ද කියලා. ඒ කියන්නේ එයා ලොකු වැඩ කොටසක් කරනවා නම් එයා මේන්ටේන් කරනවා, රිපෙයාර් කරනවා, එයා තමයි ඔක්කොම බලාගන්නේ. එහෙනම් ඒක එයාගේ අනිවාර්යෙන් PPE එක. හැබැයි එයා රෙන්ට් එකට දුන්නට පස්සේ එයා එච්චර ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. එයා රිපෙයාර් කරනවා විතරයි. වෙන අනිත් දේවල් ඔක්කොම කරන්නේ ඔය කියන XYZ කම්පැනි එක. එහෙනම් මොකද්ද වෙන්නේ? සර්විස් ප්‍රොවයිඩර් ගත්තාම මේක එයාගේ IP එකක්. PPE එකක් නෙමෙයි. හරි ඊළඟ එකට යන්. හරි. ඊට පස්සේ අනිත් ස්පෙෂල් කේස් එක තමයි property rented out to a subsidiary or parent. සබ්සිඩියරි or parent කියන්නේ දැන් අර අපි දන්නවනේ සබ්සිඩියරි කෙනෙක් කියන්නේ කවුද parent කෙනෙක් කියන්නේ කවුද කියලානේ. එතකොට සමහර වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා. දැන් කියන්නේ සමහර වෙලාවට parent ගාව තියෙන මොකක් හරි property එකක් එයාට පුළුවන් එයාගේ සබ්සිඩියරි කෙනෙක්ට rent එකට දෙන්න. නැත්නම් සබ්සිඩියරි ගාව තියෙන මොකක් හරි මේ property එකක් එයාට පුළුවන් එයාගේ parent lease කියන්නේ lease එකට දෙන්න rent එකට දෙන්න. එතකොට වෙන්නේ ඒ කියන්නේ දෙපැත්තටම පුළුවන්. parent පුළුවන් සබ්සිඩියරිට දෙන්න, සබ්සිඩියරි පුළුවන් parent දෙන්න. In some cases, an entity owns property that is leased to and occupied by its parents or another subsidiary. At that time, from owners of view, ඕනගේ පැත්තෙන් ඒක අපි කියනවා IP එකක් කියලා. මෙතන ඕන කියන්නේ මම කියන්නේ අයිතිකාරය ඇවිල්ලා සබ්සිඩියරි වෙන්නත් පුළුවන්, parent වෙන්නත් පුළුවන්. කියන්නේ parent ගාව තියෙන asset එකක් එයා rent එකට lease එකට දෙනවා. ඒ කියන්නේ lease එකට දෙනවා මේ කාටද සබ්සිඩියරිට. ඒ වගේම සබ්සිඩියරි ගාව තියෙන asset එකක් එයාට පුළුවන් එයාගේ parent දෙන්න. ප්‍රශ්නයක් නැහැ. දෙන්නටම පුළුවන් ඒ දේ කරන්න. from owners of view මෙතන ඕන කියන්නේ එතකොට සබ්සිඩියරි වෙන්නත් පුළුවන් නැත්නම් එයා parent වෙන්නත් පුළුවන්. එතකොට අපි හිතමු parent ගාව තිබ්බ building එකක් එයා rent එකට දෙනවා සබ්සිඩියරිට. operating lease එකක් යටතේ තමයි මේක දෙන්නේ. එහෙනම් මේක parent ගේ balance sheet එකේ parent ගේ මූලතත්ත්ව ප්‍රකාශනය වගේ අපි ගත්තොත් එයාට ඒක IP එකක්. මොකද ඒක එයාගේ වත්කමක් නේ operating lease එකක් යටතේ දෙන්නේ. එහෙනම් එයාගේ ownership එක මාරු වෙන්නේ නැහැ. එහෙනම් ඒක එයාගේ IP එකක්. සබ්සිඩියරිට ඇත්තටම මේකෙදි කියන්නේ සබ්සිඩියරිට මේකේ වැලියු එකක් නැහැ. මොකද එයාට ඕනර්ෂිප් එක එන්නේ නැහැ. එයාට එන්නේ අර ලීස් එකක් යටතේ දෙන්නේ. එතකොට ඒන ගනුදෙනු ටික විතරයි එයා දාන්න ඕන. එතකොට මේ අර වත්කම අයිති කාටද පේරන්ට්නේ. එතකොට එයා දාන්න ඕන එයාගේ ගිණුම් වල තමයි IP එකක් විදියට එයා ගිණුම්ගත කරන්න ඕන. අපි දැන් හිතමුකෝ ඔක සබ්සිඩියරිට අයිති වුණා කියලා. ඒ කියන්නේ සබ්සිඩියරි ගාව තියෙන මොකක් හරි මේ ප්‍රොපර්ටි එකක් එයා රෙන්ට් එකට දෙනවා පේරන්ට්. එහෙනම් ඒත් ඒ වගේම තමයි පේරන්ට් ගේ නෙමෙයි සබ්සිඩියරිගේ account වල ඕක IP යටතට එනවා. පේරන්ට් ගේ account වල එහෙම value එකක් නැහැ. එයා දාන්න ඕන lease එකටනේ ගත්තේ. එතකොට ඒන දේවල් ටික විතරයි දාන්න ඕන. lease නැත්තම් rent expense එක විතරයි එයා මේ profit and loss එකේ දාන්න ඕන. නැතුව එයාට IP එකක් විදියට ඕක ගිණුම්ගත කරන්න බෑ.
ඊට පස්සේ from groups point of view PPE. ඒ කියන්නේ group එක විදිහට ගත්තොත් දැන් මේ දෙන්නම එකතුවක් වගේ අපි ගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ parent and subsidiary දෙකේම එකතුව. එතකොට ඉතින් මේක PPE එකක්. ඒ කියන්නේ මේක group එකක් නේද එතකොට. එතකොට PPE එකක් විදිහට තමයි ගන්න ඕනේ නැතුව අරයාගේ මෙයාට මාරුණා එහෙම කියලා නෑ. IP එකක් විදිහට නෙමෙයි group accounting වගේ හදද්දී. එතකොට ඒක PPE යටතට තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවා therefore the lessor treats the property as in IP in its individual financial statement. ඒ කියන්නේ therefore the lessor owner treats the property as IP in its individual FS. ඒ කියන්නේ අර කලින් කිව්ව එක. ඒ කියන්නේ දැන් මෙතන lessor නැත්තම් owner. දැන් අපි කිව්වොතින් කවුද parent නම් owner එයා එයාගේ financial statement වල මේක IP එකක් විතර මම සටහන් කරනවා. නැත්තම් subsidiary නම් owner එයා එයාගේ financial statement වල මේක IP යටතට දානවා. group එක විදිහට ගත්තොත් PPE යටතට තමයි එන්නේ. හරිනේ එහෙනම් එතෙන්ට එනකන් අවුලක් තියෙද ඊළඟට තියෙන measurement. මේක measure කරන විදිය තමයි ඊළඟට තියෙන්නේ. අවුලක් තියෙද අර හරියට එනකන්? අන්තිම එක මොකද්ද? මොන point එකේ? ඒ කියන්නේ මෙහෙමයි. අපිට පුළුවන් parent කෙනෙකුගේ ගාව තියෙන property එකක් ඒක කිව්වොත් මෙහෙමයි දැන් අර relationship එකක් තියෙනනේ parent subsidiary relationship එක. එතකොට අපිට පුළුවන් parent ගාව තියෙන මොකක් හරි property එකක් subsidiary ට විකුණන්න. නැත්තම් subsidiary ගාව තියෙන මොකක් හරි property එකක් parent විකුණන්න. හරිද? විකුණන්න කියන්නේ මේ rent එකට දෙන්න පුළුවන්. එතකොට විකුණන්න නෙමෙයි rent එකට දෙන්න පුළුවන්. එතකොට rent එකට දෙන්න පුළුවන්. එතකොට අපි ගිණුම් තියද්දි බලන්න ඕන පළවෙනි point එකෙන් කියනවා from owners of view. ඒ කියන්නේ අපි හිතමුකෝ මේකේ අයිතිකාරයා parent කියලා. මේකේ අයිතිකාරයා parent. එතකොට ඔය කියන property එක එයාගේ IP එකක්. හැබැයි යා දැන් rent එකට දෙන්නේ subsidiary ටනේ. subsidiary ගේ account වල මේක මුකුත් එහෙම සටහන් වෙන්නේ නැහැ. යා දැන් අර lease එකක් යටතේ ගත්තු නිසා ඒ lease expense එක නැත්නම් rent expense එක ඒක විතරයි. නැතුව යාට IP PPE යාට එහෙම ගිණුම් ගත කරන්න බෑ. මොකද මේකේ ඇත්ත අයිතිකාරයට විතරයි එහෙම අයිතිය තියෙන්නේ. ඊට පස්සේ අපි ගමුකෝ මේක ඇවිල්ලා නිකන් subsidiary ගේ property එකක් කියලා. subsidiary ගේ property එකක්. එයා ඒක rent එකට දෙනවා එයාගේ parent. එතකොට ඇත්තට මේකේ අයිතිකාරයා කවුද? subsidiary. එතකොට subsidiary ට විතරයි පුළුවන් එයාගේ account යටතේ මේක IP එකක් විදියට දාන්න. parent එහෙම බෑ. parent පුළුවන් අර වගේම අර lease expense එක දාන්න විතරයි. හැබැයි group point of view ඒ කියන්නේ මේ දෙන්නම එකතුවක් නේ subsidiary ත් ඉන්නවා parent උත් ඉන්නවා. එතකොට අපි ඒක IP විදිහට නෙමෙයි PPE විදිහට ගිණුම් ගත කරනවා. ඒක තමයි තියෙන්නේ. ඒක තේරුම් නෑ වගේද වේගෙ වැඩි වගේද පැහැදිලි මදිද? හරිද තේරුණාද? වේගෙ වැඩි වගේද? ඒක එච්චර හිතන්න එපා. මම හිතන්නේ මම ඉබේම ස්පීඩ් වෙනවද කොහෙද? ඔයාලගේ ස්පීඩ් එක වැඩි වගේ නම් කියන්න මං ආපහු හිමීට කියන්න. දැන් කරන් යන්නනේ. හරි. ඔන්න ඊට පස්සේ investment property measure කරන විදිය. measurement කිව්වහම initial measurement එක තියෙනවා. ඒ වගේම subsequent measurement එක තියෙනවා. ඊළඟ slide එකට යන්න. හරි. එතකොට initial measurement එකේදී අපි මොකද්ද කියන්නේ? All investment property shall be measured initially at its cost. ඒ කියන්නේ ඕනම investment property එකක් අපි ගත්තාම ඒක අපි මුලින්ම measure කරද්දී ඒකේ cost එකට තමයි අපි ඒක ගිණුම් තියන්න ඕන. නැත්නම් අඳුන ගන්න ඕන. measure කරන්න ඕන. එතකොට cost එක අර හදන විදිය තමයි ඔය උතන තියෙන පේනවනේ. purchase price එක අපි අර normally ඕනම asset එකක් බලන්නේ cost එකට. ඒ වගේම තමයි ඉතින් ලොකු වෙනසක් නැහැ purchase price එක. ඊට පස්සේ ඔකට ඔය directly attributable cost ඊට පස්සේ ඔය කියන provisional fee property transfer taxes ඔය වගේම transaction cost ඔය දේවල් ගලපලා තමයි ඉතින් හදන්න තියෙන cost එක. ඒක තමයි තියෙන initial measurement එකේදී investment property එකක්
ඉනිෂියල් මෙෂර්මන්ට් එකේදී ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් අපි බලන්නේ කොස්ට් එකට. ඒ කියන්නේ ඒකේ තියෙන පිරිවැයටවත්කමේ ප්‍රොපර්ටි එකේ තියෙන පිරිවැයට තමයි බලන්නේ. ඉතින් ඔය කොස්ට් එක තමයි උතන දීලා තියෙන්නේ. කොස්ට් එක හදන විදිය පර්චේස් ප්‍රයිස්. ඊට පස්සේ ওই ටික ගලපලා තමයි ගන්න තියෙන්නේ. ස්ටාර්ට්අප් කොස්ට් ඒව නැහැනේ. ඒ කියන්නේ ස්ටාර්ට්අප් කොස්ට්, ඔපරේටිං ලොසස්, ඇබ්නෝමල් ලොසස්, මේන්ටේන් කොස්ට් ඒව නැහැ. ඉතින් ඒකනේ. හරිනේ ඊළඟ එකට යන්. ඊළඟ එක තමයි ඕනම වගේ මෙෂර්මන්ට් එක ඊළඟ එකට යන්. ඉනිෂියල් මෙෂර්මන්ට් ඊට පස්සේ ස්ලයිඩ් එකට. හරි සබ්සික්වන්ට් මෙෂර්මන්ට් එකේදී දැන් අපි මුලින්ම කිව්වනේ දැන් ඕනම IP එකක් අපි මුලින්ම මනින්නේ ඒකේ තියෙන පිරිවැයට කොස්ට් එකට. සබ්සික්වන්ට් මෙෂර් කියන්නේ ඊට පස්සේ අපි මනිද්දී අපිට පුළුවන් එක කොස්ට් මොඩල් එක නැත්නම් පෙයා වැලියු මොඩල් එක යූස් කරන්න. A company whichever the above method shall apply to all of its investment property. කියන්නේ අර කොස්ට් මොඩල් එක යූස් කරත් පෙයා වැලියු මොඩල් එක යූස් කරත් ඒ යූස් කරන මොඩල් එක එයා ගාව තියෙන ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට යූස් කරන්න ඕනේ එහෙනම්. එතකොට දැන් ඔන්න හරි ඉනිෂියල් මෙෂර්මන්ට් එකේදී අපි මුලින්ම මේක මනිද්දි කොහොමද මනින්නේ කොස්ට් වලට කොස්ට් කියන්නේ පිරිවැයට ඊළඟට සබ්සික්වන්ට් මෙෂර්මන්ට් එක ගත්තාම අපහුව අපිට මනිද්දි අපිට කොස්ට් මොඩල් එක නැත්නම් පෙයා වැලියු මොඩල් එක යූස් කරන්න පුළුවන් හැබැයි ඒ යූස් කරන මොඩල් එක ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට යූස් කරන්න වෙනවා company whichever the above method shall apply to all of its investment property හරි ඊළඟ එකට හරි මෙතන කියනවා සබ්සික්වන්ට් මෙෂර්මන්ට් කිව්වහම අපි කියනවා අපිට කොස්ට් මොඩල් එක යූස් කරන්න පුළුවන් පෙයා වැලියු මොඩල් එක යූස් කරන්න පුළුවන් කියලා. කියන්නේ මේකට ගණන් හදද්දී අපි දාන විදිය තමයි කියලා තියෙන්නේ. දැන් කොස්ට් මොඩල් එක ගත්තොත් අපි කොහොමද කොස්ට් මොඩල් එකේදී ගණන් හදන්නේ? ඔක්කොම IPS ඒ කියන්නේ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අපි සාමාන්‍යයෙන් ගිණුම්ගත කරන්නේ අපේ LKS 16 තියෙනනේ PPE ඒ විදියටම තමයි. එතකොට අපි කොස්ට් එක පිරිවැය කොහොමද අඳුනගන්නේ? කොස්ට් එකෙන් අර කියන accumulated depreciation සමුච්චිත ෂේ ඒවා අඩු කරලා ඊට පස්සේ impairment losses තියෙනවා නම් ඒවා අඩු කරලා එහෙම කොස්ට් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි normal cost model එක කියන්නේ අර අපි පිරිවැයටනේ අඳුනගන්නේ මුලින්ම ඒ විදිහටම ගිණුම්ගත කරන්න තමයි තියෙන්නේ ලොකු දෙයක් නැහැ. හැබැයි අපි pair value model එකට use කරනවා නම් අපිට reflect කරන්න වෙනවා market values. ඒ කියන්නේ අර අපි දැන් වත්කමේ අර අපිට තියෙන අර මේ ධාරණගේ එක අරගෙන ඊට පස්සේ අර ආපහු සාධාරණගේ pair value එකක් තියෙනම් ඒක අරගෙන ඊට පස්සේ අර අපි බලනවා pair value එකත් එක්ක අර gain එකක්ද loss එකක්ද තියෙන්නේ ඊට පස්සේ ඒක ගිණුම්ගත කරන්න වෙනවා. එහෙම තමයි pair value model එකේදී තියෙන්නේ. ඔක ගාණ හැදුවාම තමයි හරියටම වගේ තේරෙන්නේ. එහෙම තමයි මෙෂර්මන්ට් එක තියෙන්නේ. කියන්නේ කොස්ට් මොඩල් එකයි පෙයා වැලියු මොඩල් එකයි. හරි ඊළඟ එකට යන්න. ඒක ඉතින් වේගෙන් වගේ කරා. ඒ කියන්නේ වේගෙන් වගේ කියන්නේ නිකන් ස්ලයිඩ් වල තියෙන එකම තමයි ඔකේ තියෙන්නේ. ඊට පස්සේ පෙයා වැලියු මොඩල් එකේදී තව කියලා තියෙනවා in the absence of current prices in an active market an entity considers information from various sources such as ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කිව්වනේ කොස්ට් මොඩල් එකේදී නම් ප්‍රශ්නයක් නැහැ. අපි LKS 16 විදිහටම ගිණුම්ගත කරනවා. හැබැයි අපි පෙයා වැලියු මොඩල් එක යූස් කරොත් අපිට මාකට් වැලියුස් දිහා බලන්න වෙනවනේ. මාකට් වැලියු එක කොහොමද කියලා බලන්න වෙනවා. හැබැයි මෙතන කියනවා in the absence of current prices in an active market. active market එකක current prices නැත්නම් ওই market prices ගැන අපි එච්චර දන්නේ නැත්නම් අපිට information මදි නම් අපිට වෙන ක්‍රම යූස් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි current prices in an active market for properties of different nature, conditions or location. ඒ කියන්නේ දැන් අපේ තියෙනවනේ මොකක් හරි investment property එකක්. ඒ investment property එකට වඩා ටිකක් වෙනස් property එකක්. ඒ කියන්නේ nature එකෙන් නැත්නම් මොකක් හරි location එකෙන් නැත්නම් condition වලින් දැන් අපේ property එකේ වගේ property එකක් නෙවෙයි ටිකක් වෙනස් property එකක්. ඒකේ තියෙන condition, nature ඒවා මේවා ටිකක් වෙනස්. හැබැයි අන්න ඒ වගේ property එකකට තියෙන prices අපිට consider කරන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ අපේ ගාව තියෙන property එකට දැන් market එකේ තියෙන මොන වගේ price එකක්ද කියලා. අපි දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් දැනට market එකේ තියෙන අපේ property එකට ටිකක් සමාන නැත්නම් අපේ සමාන කියන්නේ ටිකක් අපේ property එකම නෙමෙයි ටිකක් different nature එකක වෙනස් location එකක තියෙන ටිකක් conditions වෙනස් මොකක් හරි property එකක් අරගෙන ඒකට තියෙන මොන වගේ prices ද කියලා අපි බලනවා. ඒ වගේම තමයි ඒක වෙන active market එකක ඒක වෙන්නේ. current prices in an active market. second point එකෙන් කියනවා recent prices of similar properties on less active market. එතකොට අපි බලනවා less active market එකක එච්චර market එක active නැහැ. less active market එකක අපි බලනවා අපේ property එකටම similar properties සමාන වත්කම් අරගෙන ඒවට මොන වගේ මිල ගණන්ද තියෙන දැන්. අපි active market එකකනේ. එතකොට active market එකක වෙලත් අපිට information මදි නම් අපි දන්නේ නැත්නම් අපේ
property එකට තියෙන මිල ගණන් අපිට පුළුවන් වෙන active කියන්නේ active market එකේම මේවත් කමට වඩා මේ property එකට වඩා ටිකක් වෙනස් condition එකෙන් location එකෙන් nature එකෙන් ටිකක් වෙනස් properties වල දැනට තියෙන prices බලන්න. නැත්නම් අපිට පුළුවන් less active market එකකට ගිහිල්ලා අපේ property එකකටම සමාන similar properties වල තියෙන recent prices බලන්න. එහෙම බලලා අපිට pair value model එක use කරන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන්නේ. හරි ඊළඟ එකට යන්න. හරි. එතකොට කියන්නේ in determining the carrying amount of investment property under the pair value model, an entity does not double count assets or liabilities that are recognized as separate assets or liabilities. ඒ කියන්නේ අපි කලින්ම assets එකක් නැත්නම් liability එකක් විදිහට අඳුනගත්තු දෙයක් තියෙනවා නම් ඒක ඇතුලේ තව තියෙන දෙයක් අපිට නිකන් අර pair value model එකට උනත් දාලා double count කරන්න බෑ වගේ එකක් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ example එකක් විදිහට lift or air conditioning is often an integral part of building and generally included in the pair value of the investment property. ඒ කියන්නේ නිකන් අර දැන් අපි අර building එකක් නැත්නම් air conditioner එකක් මොකක් හරි එහෙම දෙයක් ගත්තොත් ඒක තියෙන ඔය කියන building එක ඇතුළෙමනේ. කියන්නේ ඒක අර internal part එකක් වගේ නේතන. අන්න එහෙම දෙයක් වුණොත් තමයි ඔක බලපාන්නේ. Determine the carrying amount of ඇහෙනවද මාව? දැන් ඇහෙනවනේ නේ? හරියට. හරි එතකොට මේක කියන්නේ ඒක කියන්නේ අර දැන් නෑ මම කතා කරේ නෑ. දෙන්න නැහැ. එතකොට මේක කියන්නේ දැන් අපි මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් fair value model එක යටතේ ඔව් ඒක තමයි කියන්නේ. මොකද මේකේ තියෙන දැන් මෙහෙමනේ දැන් අපි air condition හරි මොකක් හරි lift එකක් හරි ගත්තොත් ඒක ඇවිල්ලා මේ building කියන asset එක ඇතුළෙමනේ තියෙන්නේ. එතකොට දැන් ඔය කියන building එක හරි මොකක් හරි ඒක අපි කලින් අඳුන ගන්නවා මේක investment property එකක් විදිහට fair value model එක යටතේදී. එතකොට ආපහු ඔය කියන lift එක නැත්නම් air condition ඒකේ අගේ අපි ආපහු ඔය කියන අර මේ fair value model එකේදී වෙනමම investment property එකක් විදිහට අඳුන ගන්න ඕන නැහැ. මොකද ඒක දැනටමත් අරක ඇතුළත් වෙලා තියෙනවා. building එක ඇතුළේ තියෙන internal part එකක් විදිහටනේ තියෙන්නේ. ඒක ඇතුළේ double count කරන්නේ නැහැ කියන්නේ අර දෙපාරක් ගන්නෙ නැහැ. ඒක තමයි එතන තියෙන්නේ. මොකද in determine the carrying amount of investment property under the fair value model an entity does
not double count assets or liabilities that are recognized as separate assets or liabilities. දැනටමත් අපි assets එකක් liability එකක් විතර අඳුනගත්තු දෙයක් තියෙනවා නම් ඒක ඇතුලේ තියෙන දේවල් ආපහු අපි අඳුනගන්නේ නැහැ වෙනමම. උතන ලිෆ්ට් එක, එයා කන්ඩිෂන් ඒවා අපිට තේරෙනවා බිල්ඩින් එක ඇතුළේම තියෙන ඉන්ටර්නල් පාර්ට්. එතකොට බිල්ඩින් එක අඳුනගත්තා නම් කලින් වෙනම ඇසෙට් එකක් විදියට ආපහු ඔය කියන ලිෆ්ට් එක, එයා කන්ඩිෂන් ඒවා වෙනම අඳුනගන්න හේමුමනාවක් නැහැ. ඩබල් කවුන්ට් කරන්නේ නැහැ ඒක. හරි ඊළඟ ස්ලයිඩ් එකට යන්. ඊළඟ එකට හරි. subsequent measurement ගැන තියෙනවා. subsequent measurement කියන්නේ අර අපි කිව්වේ අපිට පුළුවන් subsequent measurement යටතේ cost එක නැත්නම් pair value model එකට ගන්න කියන එක තමයි කිව්වේ. එතකොට a gain or loss in arising from a change in the pair value of investment property shall be recognized in profit or loss for the period in which it arises. ඒ කියන්නේ දැන් අපේ carrying amount එක තියෙනවානේ. එතකොට carrying amount එකයි ඊට පස්සේ අපේ pair value එක තියෙනවා. එතකොට ওই දෙකෙන් අර අපි විකුණද්දී අපිට වැඩිපුර සල්ලි හම්බුනොත් අපි ඒක ප්‍රොෆිට් එකක් විදිහට දානවා. අඩුයි නම් අපේ තියෙන කැරින amount එකත් එක්ක අපේ තියෙන මේ මොකද්ද pair value එක අඩුයි නම් අපි එතනදී ඒක loss එකක් විදිහට සලකනවා. ඔක pair value model එකේදී විතරයි වෙන්නේ. මොකද cost model එක use කරොත් ඔහොම කිසි දෙයක් නැහැ. cost එක නිකම්ම value එක change වෙන්නේ නැහැ. නිකම්ම දාන එක වෙන්නේ. ගානේ හදාද්දි තේරෙනවා ඒක. The pair value of investment property shall reflect market conditions at the balance sheet date. pair value model එකේදී ඉස්සෙල්ලා කිව්වා market conditions market prices තමයි reflect කරන්නේ, which means pair value is time specific as of a given date. ඒ කියන්නේ අර දෙන දවසට තමයි pair value එක අපි පෙන්නන්නේ නේ. සාධාරණගේ පෙන්නන්නේ දෙන දවසට. අද දවසට pair value එක මෙහෙමයි මේ property එක. ඒ විදිහට අපි කියන්නේ. ඊට පස්සේ if an entity has previously measured an investment property at pair value, it shall continue to measure the property at pair value until disposal or until the property become owner occupied property, even if comparable market transaction become dispute. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කලින් entity එක use කරා නම් investment properties අපි මනින්නේ pair value එකට. අපි කලින් ඉඳන්ම investment property measure කරේ pair value එකට කියලා. ඒගොල්ලෝ ඒක ඒ කියන්නේ කියන pair value එක නම් use කරේ pair value එකම දිගටම use කරන්න ඕන කියලා කියන්නේ. It shall continue to measure the property at pair value. ඒක දිගටම ඒගොල්ලෝ investment properties මනින්න pair value එක use කරන්න ඕනලු. එක්කෝ ඒ asset එක නැත්නම් ඒ property එක disposal විකුණනකම් එහෙම නැත්නම් ඒ property එක දැනට investment property එකක් නේ. නැත්නම් එක්ක විකුණනකම් එහෙම නැත්නම් ඒ property එක own occupied property එකක් වෙනකම්. own occupied property එකක් වෙනවා කියන්නේ මොකද්ද? දැන් මෙතනදී දැන් අපිට දැන් තියෙන investment property එකක් නේ. අපි එක්ක rent එකක් earn කරගන්න නැත්නම් capital appreciation වෙනුවෙන් property එක තියාගෙන ඉන්නවා. එතකොට කාලයක් ගිහින් එක්ක අපි ඕක විකුණනවා නැත්නම් ඕක own occupied property එකක් වෙනවා. ඒ කියන්නේ එක්ක අපි own occupied property එකක් වෙනවා කියන්නේ එක්ක අපි අපේ production වලට නැත්නම් service වලට ඒ වගේ මොකක් හරි දෙයකට ওই property එක use කරන්න ගන්න. එතකොට ඕක තවදුරටත් investment property එකක් නෙමෙයි. හැබැයි එක්ක විකුණනකම් නැත්නම් own occupied property එකක් වෙනකම් අපි දිගටම ඒ property එක මනින්න pair value use කරන්න ඕනේ. කලින් ඉඳන් pair value use කරා නම් දිගටම pair value method එකම use කරන්න ඕනේ. Even if comparable market transaction become less frequent or market prices become less rapidly available. ඒ කියන්නේ අර දැන් අපි කියවනේ මේ කියන pair value එක අපි reflect කරන්නේ පෙන්නන්නේ market prices වලට කියලා market price වල තියෙන එක කියලා. දැන් මෙතන කියනවා market prices එහෙම අපිට ලොකුවට පෙන්නුම් කරන්නේ නැති වුණත් rapidly available නැහැ කියන්නේ එහෙම ලොකුවට market prices ගැන දැනුවත් භාවයක් නැහැ. ඒ වගේම market transaction උත් එච්චර frequent නැහැ. හැබැයි ඒත් අපි අර විදිහටම මොකද්ද fair value එක use කරන්න ඕන කියලා කියන්නේ එතන. subsequent measurement යටතේ pair value model එක use කරා නම් ඒක තමයි අතන pair value ගැන තමයි කියලා තියෙන්නේ. අර ගාණ හදද්දී අපි දැන් බලන්න ඕන cost model එක use කරොතින් මෙහෙම කියන වගේ gain loss ඒවා ඇති වෙන්නේ නැහැ. හැබැයි pair value model එක use කරොතින් අපිට අර pair value එකත් එක්ක profit එකක් නැත්නම් loss එකක් එන්න පුළුවන්. එතකොට අපි ඒක දාන්න ඕන profit and loss වලට. එහෙම තියෙන්නේ. හරි ළඟකට යන්න. investment property transfers. හරි. හරි ඊළඟ ස්ලයිඩ් එකට යන්න.
ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේ මෙහෙම අර ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ට්‍රාන්ස්ෆර්ස් කියලා කියන්නේ මේක දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් නන් කරන්ට් ඇසෙට් ගත්තාමත් නැත්නම් කරන්ට් ඇසෙට් ගත්තාමත් සමහර ඇසෙට්ස් තියෙනවා PPE නේ සමහර ඒවා තියෙනවා ඉන්වෙන්ටරි තව ඒවා එහෙම තියෙනවා. එතකොට සමහර ඒවා තියෙනවා IP. එතකොට අපි බලන්න ඕන සමහර වෙලාවට අපි කලින් PPE එකක් විදිහට යූස් කරපු ඇසෙට් එකක් දැන් IP වෙනුවෙන් යූස් කරන්න පුළුවන්. සමහර වෙලාවට කලින් ඉන්වෙන්ටරි එකක් දැන් IP වෙනවනේ. අපි ඒ කියන්නේ කලින් ඔෆිස් එක විදිහට බිල්ඩින් එක යූස් කරා. දැන් අපි හිතනවා ඔෆිස් එකක් වැඩක් නැහැ. ඔෆිස් එක අයින් කරලා අපි දැන් මේක රෙන්ට් එකට දෙන්න හිතාගෙන ඉන්නවා. එතකොට මොකක්ද උනේ? අර PPE එක IP බවට පත් වුණා. ඒ වගේ. නැත්තම් ඔයා කලින් බිල්ඩින් එක තියාගෙන ඉන්නවා මම මේක කැපිටල් ඇප්‍රිසියේෂන් වෙනකන් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එක ඉහළ යනකන් තියාගෙන ඉන්නවා කියලා. හැබැයි ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරලා ඔයා ඔගේ ඔෆිස් එකක් දානවා. එතකොට ඔක PPE වෙනවා. අන්න ඒක තමයි ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේ. එතකොට අපි බලන්න ඕන transfer to or from investment property shall be made when and only when there is change in use evidence by ඒ කියන්නේ මෙහෙම ට්‍රාන්ස්ෆර් එකක් වුණොත් එවිඩන්ස් තියෙනවා. එතකොට පළවෙනි එක A කියන එකෙන් දීලා තියෙනවා commencement of own occupation. ඔන්න commencement කියන්නේ පටන් ගන්නවා කියන එකනේ commencement of own occupation. own occupation property එකක් වෙනවලු. own occupation property එකක් කියන්නේ මොකක්ද? එක්ක අපි අපේ production වෙනුවෙන් නැත්නම් අපේ supply වෙනුවෙන් නැත්නම් service වෙනුවෙන් නැත්නම් administration purpose එකක් වෙනුවෙන්. ඒතර වරහන් ඇතුලේ තියෙනවා for a transfer from investment property to own occupied property. අපි අපේ කලින් investment property එකක් දැන් own occupied property එකක් බවට පත් කරන එක තමයි IP වලින් ඉඳන් PP වලට යනවා කියලා පෙන්වන්නේ. ඊළඟ එක තමයි commencement of development with the view to sale. ඒ කියන්නේ view to sale කියන්නේ දැන් මේක විකුණන්න තියෙනවත් කමක් වගේ නිකන් ඉන්වෙන්ටරි එකක් වගේ බවට පත් වෙනවා. for a transfer from investment property to inventories. එතන IP එකක් කලින් එහෙම විකුණන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ. කලින් මේ වත්කම තියාගෙන හිටියේ එක්ක රෙන්ට් එකට දෙන්න නැත්නම් කැපිටල් ඇප්‍රිසියේෂන් වෙනුවෙන් වගේ. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් අපිට මේක විකුණන්න ඕන view to sale. එතකොට කලින් IP එකක් දැන් ඉන්වෙන්ටරි එකක් බවට පත් වෙනවා ට්‍රාන්ස්ෆර් වෙනවා. එතකොට C කියනවා. C එකේ තියෙනවා end of own occupation. end of own occupation කියන්නේ මේක own occupation property එකක් වෙලා තිබ්බ කාලේ ඉවරයි. එහෙනම් මොකද්ද වෙලා ඇත්තේ? for a transfer from own occupied property to investment property. දැන් මේක own occupied property එකක් වෙලා තමයි කලින් තිබ්බේ. කලින් අපි එක්ක මේක production වෙනුවෙන් නැත්නම් administrative purpose එකක් වෙනුවෙන් service එකක් වෙනුවෙන් use කරා. හැබැයි අපි මොකද්ද කරන්නේ? දැන් ඒ ඔක්කොම නවත්තලා දාලා අපි හිතනවා මේක rent එකට දෙනවා මම. නැත්නම් මම මේක capital appreciation වෙනකන් තියාගෙන ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? මේක PP වල ඉඳන් transfer වෙනවා IP වලට. ඔන්න ඊළඟ එක commencement of an operating lease to another party. එතකොට මොකද්ද වෙන්නේ? for a transfer from inventories to investment property. commencement of an operating lease to another party. ඒ කියන්නේ ඔයා වෙන පාර්ටි එකකට operating lease එකක් යටතේ වෙන පාර්ටි එකකට දෙනවා. operating lease එකක් යටතේ දෙනවා කියන්නේ මතක් වෙන්න ඕන ownership එක transfer වෙන්නේ නැහැ. ඔයාම තමයි ඕන. එතකොට ඔයා ගාව තිබ්බ ඉන්වෙන්ටරි එකක් තමයි එතකොට ඔයා වෙන පාර්ටි එකකට ඔපරේටින් ලීස් එක යටතේ දීලා තියෙන. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඉන්වෙන්ටරි වල ඉඳන් IP වලට ට්‍රාන්ස්ෆර් වෙලා. ඒක එහෙම තමයි ට්‍රාන්ස්ෆර්ස් වෙන්නේ. ඒ කියන්නේ අර මොකක් හරි තිබ්බ ප්‍රොපර්ටි එකේ නේචර් එක චේන්ජ් වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. එක්ක PP එකක් IP වෙලා නැත්නම් IP එකක් ඉන්වෙන්ටරි එකක් වෙලා එක්ක ඉන්වෙන්ටරි එකක් ඉන්වෙන්ටරි එකක් PP වෙලා එහෙම මොකක් හරි තමයි වෙලා තියෙන්නේ. එතකොට ට්‍රාන්ස්ෆර්ස් හරියට ට්‍රාන්ස්ෆර් වලට නිකන් ප්‍රශ්නයක් නැහැනේ. තියෙද ප්‍රශ්නයක්? තියෙනම් මේ මෙසේජ් එකක් දාන්න. හරිද? අවුලක් නැද්ද?
කාටවත් මවුලක් නැද්ද එහෙනම්? shift හරි එහෙනම් කරන් යන්. එතකොට අපි බලන්න ඕන ට්‍රාන්ස්ෆර් දැන් කිව්වනේ IP වල ඉඳන් PP වලට, PP වල ඉඳන් IP වලට, ආපහු IP වල ඉඳන් ඉන්වෙන්ටරි වලට, ඉන්වෙන්ටරි වල ඉඳන් IP වලට ඔහොම ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා. එතකොට ඕකේ ට්‍රීට්මන්ට් එක බලන්න ඕන. ට්‍රීට්මන්ට් එක අපිට ඒ කියන්නේ අර ගිණුම් ගත කරන විදිය කොටස් දෙකක් තියෙනවා. අපිට කොස්ට් මොඩල් එකෙන් කරන්නත් පුළුවන්. නැත්නම් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා අපේ මේ fair value මොඩල් එකෙන් කරන්න පුළුවන්. පළවෙනි එක ගත්තාම පේනවා කොස්ට් මොඩල් එක. කොස්ට් මොඩල් එක ලේසි. මොකද කොස්ට් මොඩල් එකේදී මොන විදියට ට්‍රාන්ස්ෆර් වුණත් PP වල ඉඳන් IP වලට ට්‍රාන්ස්ෆර් වුණත්, ඉන්වෙන්ටරි එකක ඉඳන් IP වලට උනත්, IP වල ඉඳන් PP වලට උනත්, IP වල ඉඳන් ඉන්වෙන්ටරි උනත්. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් වෙන ක්‍රම හතරක් වගේනේ අපි දැක්කනේ. IP වල ඉඳන් PP වලට එන්න පුළුවන්. ඒ වගේම PP වල ඉඳන් IP වලට එන්න පුළුවන්. IP වල ඉඳන් ඉන්වෙන්ටරි වලට එන්න පුළුවන්. ඉන්වෙන්ටරි වල ඉඳන් IP වලට එන්න පුළුවන්. ඔය මොන විදියට ට්‍රාන්ස්ෆර් වුණත් ට්‍රීට්මන්ට් එක ඇවිල්ලා කොස්ට් එක කොස්ට් මොඩල් එක යූස් කරවලින් චේන්ජ් එකක් වෙන්නේ නැහැ. no change in cost. ඒක තමයි ට්‍රීට්මන්ට් එක. කියන්නේ ගිණුම් ගත කරද්දී අපේ කොස්ට් එකේ එහෙම චේන්ජ් වෙන්නේ නැහැ. අර දාන සිස්ටම් එක තමයි වෙනස් වෙන්නේ. කියන්නේ දැන් ඔයා කලින් ඕක PP යටතේ නම් දැම්මේ. දැන් ඕක ට්‍රාන්ස්ෆර් වෙනෝනේ IP එකක් බවට. එතකොට ඔයා බැලන්ස් ෂීට් එකේ දාන්න ඕන PP යටතේ නෙමෙයි IP යටතේ. අර amount එකම තමයි. කොස්ට් එකේ amount එක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ස්ලයිඩ් එකට යන්නකෝ. කොස්ට් මෙතඩ් නෙමෙයි අනිත් කොස්ට් මොඩල් නෙමෙයි අනිත් එකට. ඊට පස්සේ තියෙනවා IP at pair value. එතකොට pair value එකට අපි මෙෂර් කරද්දී දැන් අපි කොස්ට් එකට නම් කොස්ට් මොඩල් එකේදී කියන්නේ ට්‍රාන්ස්ෆර් කරද්දී කොස්ට් එකේදී නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. IP එක pair value එකට ගත්තාම වෙනස් වෙනවා. හරිද? හැබැයි ඔකේ යට අන්තිමට තියෙන කොට දෙක ගත්තොත් IP එකක් PP වුණාමයි ඊට පස්සේ IP එකක් ඉන්වෙන්ටරි වුණාමයි no change in value value එකේ change වෙන්නේ නැතිලු. හැබැයි අපි ඉන්වෙන්ටරි එකක් විදිහට කලින් use කරපු දෙයක් පස්සේ PP එකක් විදිහට sorry ඉන්වෙන්ටරි එකක් විදිහට කලින් use කරපු දෙයක් IP එකක් වුණොත් පස්සේ එතනදී අපේ profit and loss change වෙනවා කියනවා. ඊට පස්සේ PP at cost IP ඒ කියන්නේ මුලින් අපි කොස්ට් එකට අඳුනගත්තු එකක්. ඒ කියන්නේ PP එකක්. ඒක property plant equipment එකක්. ඒ කියන්නේ අපි මොකක් හරි administrative usage එකක් වෙනුවෙන් තියාගත්තු office එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ manufacturing වෙනුවෙන් තියාගත්තු building එකක් වෙන්න පුළුවන්. මොකක් හරිම PP එකක්. පස්සේ අපි transfer කරනවා IP එකක් බවට. එතකොට treatment එක තමයි value IP date and transfer in account with case 16. ඒ කියන්නේ අර revaluation කියන එකම තමයි. ඒ කියන්නේ අර අපි එතකොට අපි මොකද්ද කරන්න ඕන? අපි අර ඒ කේස් 16 දී නැත්තම් අර දීපල පිළිවෙත් උපකරණ දිහා අපි ගිණුම් තියන්නේ අපිට දැන් මේ ප්‍රත්‍යා ගන්න යන. එතකොට මොකද කරන්න ඕන? පිළිවෙල සමුචිත ෂේ ටික ඔක්කොම අඩු කරලා ඊට පස්සේ අපිට ධාරණගේ මේ වෙනවා. ඊට පස්සේ ඔක රීවැලුවේට් කරාම ප්‍රත්‍යා ගන්න නගේනවා. ඊට පස්සේ අර ප්‍රත්‍යා ගන්න ලාභයක්ද අලාභයක්ද අර එහෙම කියලා බලන්නේ. අර ඒ විදිහටම දීපල පිළිවෙත් උපකරණ ඒ කරන ට්‍රීට්මන්ට් එක තමයි එතන එන්න ඕන. PP එකක් පස්සේ IP එකක් වුණාම ට්‍රාන්ස්ෆර් වුණාම හරි එහෙනම් ඊළඟ එකට යන්න. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ඩිස්පෝසල් විකුණාම වෙන්නේ මොකද්ද කියලා. හරි. ඩිස්පෝසල් කියන එකේදී වෙන්නේ අපි දැන් අඳුනගෙන තියෙන අපේ ඔක්කොම ස්ටේට්මන්ට් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල අපි අඳුනගෙන තියෙන්නේ මෙන්න මේවා තමයි අපේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් කියලා. හැබැයි an investment property shall be derecognized or eliminated from the balance sheet on disposal on when the investment property is permanently withdrawn from use and no other. කියන්නේ මෙහෙමයි. අපි දැනට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට අඳුනගත්තු දෙයක් තව දුරටත් අපිට අඳුර ගන්න බැරිලු ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට. ඒ කියන්නේ අපි බැලන්ස් ෂීට් වලින් අයින් කරන්න ඕනලු මේක. මොකද ඒක ඩිස්පෝසල් වෙනවා විකුණුවාම. ඒ වගේම තමයි අපිට තේරෙනවා මේ
ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකෙන් තවදුරටත් වැඩක් නැහැ. මේකෙන් වැඩක් ගන්න බෑ. මේකේ ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් එකක් නැහැ තවදුරටත්. එතකොට අපිට ඒක තවත් පෙන්වන්න බෑ මේක අපේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කියලා අපිට පෙන්වන්න බෑ අපේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් වල. ඒක තමයි උතන කියලා තියෙන්නේ. An investment property shall be derecognized. ඒ කියන්නේ අඳුන ගන්න බෑ. On disposal or when the investment property is permanently withdraw from. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට අයින් කරනවා, ඉවත් කරනවා. එහෙම නැත්නම් ඒකෙන් තවදුරටත් අපිට ඒ කියන්නේ අර ඉකොනොමික් බෙනිෆිට් එකක් නැත්නම් එතනදී අපි ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදිහට ඩීරෙකොග්නයිස් කරනවා අඳුරගන්නේ නැහැ. එතකොට ඔය අර අපි දැන් ඒක විකුණනවානේ ඩිස්පෝස් කරනවානේ. එතකොට අපිට එක්ක ගේන් එකක් නැත්නම් ලොස් එකක් එන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ net selling price එක. අපි විකුණන ගාන තියෙනවා. අපි හිතමුකෝ ලක්ෂ 5කට නම් අපි මේක විකුණන්නේ. අපේ carrying amount එක ලක්ෂ 4යි. එතකොට අපිට ලක්ෂයක ලාභයක් තියෙනවා. හැබැයි අපේ net selling price එක අපේ විකුණනගේ ලක්ෂ 5 වෙලා අපේ carrying amount එක ලක්ෂ 7ක් වගේ වුණොත් එහෙනම් අපිට ලක්ෂ 2ක loss එකක් තමයි තියෙන්නේ. එතකොට අපි ඒක බලන්න ඕන profit and loss account එකේ profit හරි loss හරි ඒක යටතට දාන්න තමයි තියෙන්නේ. විකුණුවහම. හරි එහෙනම් ඊළඟ slide එකට යන්නකෝ බලන්න. exercises තියෙන්නේ ඊට පස්සේ නා. exercises 4ක් වගේ තිබ්බනේ. එහෙම කරන්න. exercises ටික කරපු ටික group එකට දාන්න එහෙම කරමුද? මට whiteboard මොකද share කරන්න බෑනේ. කද්ද කරන්නේ? exercises ටික කරනවා නම් පළවෙනි 1 3 4 ගණන් තියෙන්නේ. මෙන්න මේක නම් මේ නිකන් තියරි වගේ එකක්. අපි මුලින්ම දෙවෙනි එක්සර්සයිස් එක කරමු එහෙනම්. ඒක තියරි තියෙන්නේ. දෙවෙනි එක්සර්සයිස් එකට යන්නකෝ. හරි. එක්සර්සයිස් ටික කරන්න කලින් මේ ඔයගොල්ලන්ට තේරුණාද කරපුවා? මොකක් හරි කොටසක අවුලක් තියෙනම් අහන්න. එතකොට ඒ කොටස ඉවර කළාම අපි යන් එක්සර්සයිස් ටිකට. තියෙද කාට හරි? විනාඩි 2ක් දෙන්නම්මා. තියෙනම් අහන්න. විසි හත. හරි. මේකේ තියෙන්නේ ට්‍රාන්ස්ෆර්ස්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කලින් PP එකක් වෙච්ච එකක් පස්සේ IP වෙන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම IP එකක් විදිහට තිබ්බ ඇසෙට් එකක් පස්සේ PP එකක් වෙන්න පුළුවන්. අර ඒ වගේ ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් එකක් වෙනස් වෙන්න පුළුවන් කියන එක තියෙන්නේ. එතකොට ඒ commencement of own occupation ඒ කියන්නේ මොකක් හරි ඇසෙට් එකක් own occupation ඇසෙට් එකක් බවට පත් වෙනවා. එනවා මිඩ් එකට එනවා ඒක. එකේ 40.
මොකද්ද commencement of own occupation. ඒ කියන්නේ මොකක් හරි assist එකක් own occupation assist එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක්කෝ ඕන එක එයාගේ production වෙනුවෙන් නැත්නම් මොකක් හරි selling නැත්නම් service එකක් administrative purpose එකක් කර වෙනුවෙන් assist එක use කරන්න පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ for transfer from investment property to own occupied property. මුලින් investment property එකක් පස්සේ own occupied property එකක් වෙනවා. ඊළඟ එක තමයි commencement of development with a view to sale. ඒ කියන්නේ assist එක දැන් විකුණන්න හදන නිකන් විකුණන්න හදන assist එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මුලින් ඒක investment property එකක් පස්සේ ඒක inventory එකක් වෙනවා. විකුණන්න වගේ නම් තියෙන view to sale. එතකොට investment property එකක් inventory එකක් වෙනවා. ඊළඟ එක තමයි end of own occupation. own occupation එක end වෙනවා කියන්නේ දැන් කලින් මේ property එක එක්ක එයාගේ administrative purpose එකක් වෙනුවෙන් නැත්නම් production එකක් වෙනුවෙන් selling මොකක් හරි service එකක් දෙන්න එහෙම use කරපු asset එකක්. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? for transfer from own occupation property to investment property. එහෙනම් කලින් එයාගේ PPE එකක් පස්සේ එයාගේ IP එකක් බවට පත් වෙනවා. මොකද අර own occupation කවම අපි අඳුනගන්නේ PPE විදිහටනේ. පස්සේ ඒක IP වෙනවා. ඊට පස්සේ commencement of an operating lease to another party. අපි පටන් ගන්නවා මේ කියන property එක operating lease එකක් යටතේ වෙන party එකකට දෙන්න. අපි ගෝ operating lease එකක් යටතේ වෙන party එකකට දුන්නට අපෙන් ownership එක transfer වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක අපේ investment property එකක් විදිහට IP වලට transfer. හරිද? මේක තියෙන නිකන් transfer වෙන විදිහ. කලින් IP එකක් පස්සේ PP වෙන්න පුළුවන්. කලින් PP එකක් පස්සේ IP වෙන්න පුළුවන්. ඒ වගේම inventory එකක් IP වෙන්න පුළුවන්. එහෙම තියෙන්නේ. හරිද? එහෙනම් අපි exercise කරමුනේ. දෙවෙනි exercise එකට යන්න. හරි. දෙවෙනි exercise එකේ තියෙන්නේ මොකද්ද? X Limited and its subsidiaries have provided you a list of the properties they own. හරිද? එතකොට අපිට කියනවා මේගොල්ලන්ට අයිති වෙලා තියෙන properties ගැන අපිට විස්තර කියලා තියනවලු. ඊට පස්සේ අන්තිමේට කියනවා advise X Limited and its subsidiaries as to which of the above mentioned properties would qualify under LKS 40 as investment properties. If they do not qualify thus, how should they be treated under LKS 40? ඉතින් අපිට කියනවා දැන් ඔන්න X Limited උයි ඒගොල්ලන්ගේ subsidiaries මතක් වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන කිව්වා parent subsidiary ගැන පොඩි දෙයක් කිව්වනේ. මතක ඇති සමහර වෙලාවට parent අයිති property එකක් subsidiary ට rent එකට දෙන්න පුළුවන්. subsidiary ට අයිති එකක් parent දෙන්න පුළුවන් නේ. එතකොට ඒක අර කාගේ account වලද IP එකක් විදිහට අඳුනගන්නේ එහෙම කිව්වා අපි. ඉතින් මෙතන කියනවා මේ කොහොමද මේක investment property එකක්ද නැද්ද කියලා අඳුන ගන්නලු. එතකොට පළවෙනි එක land held by X Limited for undetermined future use. එතකොට මේක IP එකක්ද නැද්ද? X Limited ගාව තියෙනලු land එකක් for undetermined future use. IP එකකෝ. හරි. දෙවෙනි එක B. A vacant building owned by X Limited and to be leased out under an operating lease. X ගාව තියනවලු his building එකක්. එයා හිතන් ඉන්නවා ඒක operating lease එකක් යටතේ දෙන්න. එතකොට ඒක IP එකක්ද නැද්ද? ඔව් ඒකත් IP එකක්. මොකද ownership එක transfer වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක property held by a subsidiary of X Limited, a real estate firm in the ordinary course of its business. ඔන්න X ගේ අර subsidiary ඉන්නවනේ. එයා ගාව තියෙනවලු property එකක්. ඒක real estate firm එක. එතකොට එයා ඒක තියාගෙන ඉන්නේ ordinary course of its business. එයාගේ ordinary course of business කියන්නේ විකුණන වගේ තියාගෙන එකක්. එතකොට අපි ඒක ගන්නවා මේ විකුණන වගේ නෙමෙයි ordinary course of business. normally එයාගේ business වෙනුවෙන් තියාගෙන ඉන්න වගේ එකක් ඒක. එතකොට ඒක IP එකක්ද නැද්ද? ඒක IP එකක් නෙමෙයි.
ඒක මං හිතන්නේ PP එකකුත් නෙමෙයි ඒක ඉන්වෙන්ටරි එකක් වගේනේ නැද්ද? ordinary course of its business කියන්නේ නිකන් ඒක කොහොම හරි IP එකක් නෙමෙයි මං ලියන් තියෙන ඉන්වෙන්ටරි කියලා. ordinary course of business. ඒක IP එකක් නෑ නෙමෙයි කොහොම හරි. ඊට පස්සේ D එකට හරි උත්තරේ කියන්න කවුරු හරි. ඒතකොට D එකේ අහලා තියෙන්නේ property held by X Limited for the use in production. X Limited ගාව මොකක් හරි property එකක් තියනවලු ඒගොල්ලෝ production වෙනුවෙන් use කරන. එතකොට ඒක IP එකක්ද මොකක්ද? IP එකක්ද නැද්ද? D. Property held by X Limited for the use in production. ඊළඟ එකත් ඉන්වෙන්ටරි කියන්නේ Dද? නෑ D කියන එක අපි දාන්නේ මේ unoccupied property එකක් විදිහටනේ. මොකද property held by X Limited for the use in production. නෑ නේද? මෙතන තියෙන property held by X Limited for the use in production. අපි සාමාන්‍යයෙන් property held for use in the production or supply එහෙම කිව්වහම ගන්න ඒක unoccupied property එකක් විදිහට. හරි එහෙනම් D කියන එක IP එකක් නෙමෙයි unoccupied property එකක් එහෙනම් හොඳයි. ඔන්න හරිනේ පළවෙනි එක IP එකක් දෙවෙනි එකත් IP එකක් තුන්වෙනි එක IP එකක් නෙමෙයි හතරත් IP එකක් නෙමෙයි හතර කියන්නේ D IP එකක් නෙමෙයි ඊට පස්සේ E a hotel owned by X Limited given to Z Limited a subsidiary of X Limited and for which X Limited provides security service for its guest belongs. ඒ කියන්නේ X තමයි parent වෙන්නේ X ගේ subsidiary තමයි Z කියලා කියන්නේ කොහොම හරි මේ X කියන එක්කෙනා මේ අර සර්විස් එකක් දෙනවලු ඉසට සර්විස් එක දෙද්දි හොටෙල් සර්විස් එකක් දෙද්දි එතකොට අර එයාගේ ඉන්න ගෙස්ට් ලාගේ සිකියුරිටි සර්විස් එක විතරයි හැබැයි සර්විස් ප්‍රොවයිඩර් විදිහට මෙයා කරන්නේ. එතකොට මට කියන්න එයා සිග්නිෆිකන්ස්ද ඉන්සිග්නිෆිකන්ස්ද ඒ කියන්නේ සර්විස් ප්‍රොවයිඩර් සිග්නිෆිකන්ස් ලොකු වැඩක් කරනවද නැත්නම් ඉන්සිග්නිෆිකන්ස්ද එච්චරම එයාගෙන් ලොකු වැඩක් වෙන්නේ නැද්ද? insignificance. So insignificance නම් අපි ඒක IP එකක් විදිහට තමයි දාන්නේ. ඔව්. insignificance නම් IP එකක් විදිහට. මොකද මේක significance නම් එයාගෙන් ලොකු බලපෑමක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් ඒක PP එකක් විදිහට දානවා. එතකොට E වලට උත්තරේ IP එකක්. ඔව් investment property එකක් විදිහට තමයි ඒක දාන්නේ. හරි එහෙනම්. ඕක තමයි තියරි එකට තියෙන අනිත් ඒවා ගණන් තියෙන්නේ. ඒක උත්තරේ දාන්නද group එකට? ඒ තුනේ. ඒ ටිකේ answers දාන්න group එකටනේ. මන් දන්නේ නැහැ මිඩ් එකට තනක් හදන්න නේද කියලා. ඒයි නේ ඉතින් accounting. එහෙම කරමුද? උනන්න තියන් ඉන්නවත් කමක් වගේ මොකක් හරි එකක් වෙන්න ඇති. මං හරියටම දන්නේ නැහැ ඒක. ඔව් ඒක තමයි. පොලිනර් කෝස් කියන්නේ කරන්න තියෙන එක තමයි. මැෂින් එකක් වගේ වුණොත් PP මං ඒක හරි දන්නේ නැහැ. property advice ordinary course කියන්නේ ඒ කියන්නේ අර ඒගොල්ලෝගේ සාමාන්‍ය වැඩ කටයුතු වෙනුවෙන් කර තියන් ඉන්න වගේ එකක්. එතකොට එන. එහෙමද? ඩේලි වැඩවලට වගේ එහෙම තියන් ඉන්න එකක් නම් ඉතින් PP වගේත් වෙන්න ඕන. ඇත්තට C දන්නේ නැහැ හරියටම. C IP එකක් නෙමෙයි කොහොම හරි. එක්ක PPE නැත්තම් ඉන්වෙන්ටරි එකක්. මේකේ තව පොඩි ගානක් මොකක් හරි ඉපද.
මේකේ 4 ඕන නම් අපිට කරන්න පුළුවන් 4 පොඩි ගාන. 4 කරමු ඒ නිසා 2යි 4යි කරලා 1යි 3යි දාන්නම් group එකටම. 4ට යා. හරි. 4 ඔයගොල්ලෝ කියවන්න බලන්න විනාඩියක් දෙන්නම් කියලා මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඊපස්සේ කරන්න. විනාඩි 2ක් දෙන්නම් 2ක්. ගාන කියවගන්න. හරි. දැන් ඔයගොල්ලෝ ගාන කියවගත්තනේ මම ගාන මේව කරන්න. ගාන කියන්නේ මෙන්න මේකයි. හරිද? කම්පැනි C ට තමයි මේ ප්‍රොපර්ටි එක කියන්නේ බිල්ඩින් එක අයිති. ඒගොල්ලෝ කලින් ඒ කියන්නේ මේක යූස් කරලා තියෙන හෙඩ් ඔෆිස් එක විදියට. දැන් කලින් හෙඩ් ඔෆිස් එක විදියට යූස් කරපු බිල්ඩින් එක දැන් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? තර්ඩ් පාර්ටි එකට ලීස් එකට දෙන්න හදන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එකක් තමයි මේක කලින් ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එකක් විදියට තිබ්බ බිල්ඩින් එක. දැන් එහෙනම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් බවට තමයි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ. එතකොට ඒ දවසේදී කැරින් amount එක තියෙනවා මිලියන 80ක් විදිහට. fair value එක දීලා තියෙනවා මිලියන 100ක් විදිහට. එතකොට හිතන්නලු මේ C කියන්නේ කම්පැනි C කියන එක යූස් කරන්නේ fair value model එකලු. එතකොට දැන් මේ කියන fair value එකයි carrying amount එකයි අතර තියෙනවනේ වෙනසක්. අපි ඒක කොහොමද අඳුනගන්නේ? ඒක ලේසි. ඒ කියන්නේ මේමය. දැන් මේගොල්ලෝ මේ කියන දවසට ඒ කියන්නේ ඔය කියන PPE එක IP එකක් බවට පත් වෙන දවසට carrying amount එක මිලියන 80යි fair value එක මිලියන 100යි. එතකොට අපිට තේරෙනවා මිලියන 20ක fair value gain එකක් තමයි තියෙන්නේ. අයි අපේ වත්කමේ අගය 80යි මිලියන 80යි. හැබැයි අපිට ඒ කියන්නේ වෙනද පොළ ඇතුළේ සාධාරණගේ විදිහට මිලියන 100ක් පෙන්නලා තියෙනවා. එහෙනම් අපිට ඒක මිලියන 20ක ලාභයක්. එතකොට අපි මොකද්ද කරන්නේ? profit and loss account එකට ගිහිල්ලා ඒක income යටතේ fair value gain කියලා මිලියන 20ක් දාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම තමයි profit and loss account එකේ ඕක දාන්නේ. හරිද? income යටතේ fair value gain එකක් විදිහට මිලියන 20ක් දානවා. ඊට පස්සේ financial position එක තියෙනවානේ. ඒ කියන්නේ අර balance sheet එක. එතකොට ඒකේ අපි දාන්නේ කොහොමද? non current assets යටතේ IPE කියලා මිලියන 100ක් දානවා. මොකද අපි fair value model එකේදී අන්තිමට දානවනේ fair value එක නැතුව cost එක නෙමෙයි. කියන්නේ අර carrying amount එක නෙමෙයි. එහෙනම් ඕක මිලියන 20ක gain එකක් අඳුන ගන්න ඕන. ඒ මිලියන 20 අපි ගිහිල්ලා profit and loss එකේ income යටතේ fair value gain එකක් විදිහට සටහන් කරනවා. ඊට පස්සේ statement of financial position නැත්නම් balance sheet එක ඇතුලේ අපි non current assets යටතේ IP කියලා 100 දානවා. මිලියන 100 දානවා. එහෙම තමයි එන්න ඕන. හරි එහෙනම් අනිත් දෙකේ උත්තර මම දාන්නම්. වෙන ප්‍රශ්න නැහැ නේ. තියෙනම් දැම්ම අහන්න. නැත්තම් අපි ඉවර කරමු. තියද කාට හරි? විනාඩි 2ක රෙන්ට් එකට දෙන්න ඕන නැත්නම් අර කිව්වා වගේ මේ කැපිටල් ඇප්‍රීසියේෂන් වෙනකන් තියන් ඉන්න ඕන. හැබැයි ඔය කියන ඕන් ඔකියුපයිඩ් ප්‍රොපර්ටි එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැනට ඔයාගේ ෆර්ම් එකට අයිති දෙයක්. ඔයා ඒක එක්ක ඔයාගේ මැනුෆැක්චරින් වෙනුවෙන් නැත්නම් ඔයාගේ සේල්ස් වෙනුවෙන් නැත්නම් සර්විස් එකක් වෙනුවෙන් නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් එකට. ඒ කියන්නේ ඔෆිස් එක විදිහට වගේ යූස් කරනවා. එතකොට ඒක ඔයාගේ PP එකක් විතර අපි හඳුනා ගන්නවා. එහෙම අර ඒකේ වෙනසක් නෙමෙයි ඇත්තටම. එහෙම ඒ වගේ දෙයකට යූස් කරනවා නම් ඒක ඔයාගේ PP එකක්. හැබැයි ඔයා රෙන්ට් එකට හරි කැපිටල් ඇප්‍රීසියේෂන් වෙනුවෙන් හරි යූස් කරනවා නම් ඒක ඔයාගේ IP එකක්. එහෙම තමයි තියෙන්නේ.